අයිබෝන් ප්‍රේක්ෂක නිදහස එලෙසින්ම තහවුරු කරමින් වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස අදත් තීරණය. තීරණය ගැනීම සඳහා වන පූර්ණ නිදහස උභාභියස තබමින් අපි සූදානම් වැඩසටහන ආරම්භ කරන්න. ගිනිකඳු පුපුරගෙන යනවා වගේ දේශපාලන ගිනිකඳුත් හිටපු ගමන් පුපුරනවා. හැබැයි ක්ෂණිකව නෙවෙයි ගිනිකඳු යාවත් කාලේ යනවා වගේම දේශපාලනය ඇතුළේ යම් යම් දේවල් මෝදු වෙමින් යම් අවස්ථාවල පුපුරාගෙන යනවා. පහුගිය කාල සීමාව තුළ අපිට එහෙම අත්දැකීම් තියෙනවා. මෑතකදීත් එහෙම අත්දැකීමක් තුළ අපි තාමත් ඔබ සැරිසරනවා. එහෙම පසුබිමක අපි අද ඔබට දැනුවත් කළ පරිදිම අද බොහොම ගෞරවයෙන් ආරාධනා කළා පිවිතුරු හෙළවුරුමේ නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදේ ප්‍රභාත් ගම්මන්පිල මැතිතුමන්ට තීරණයට බොහොම ආදරෙන් ගෞරවයෙන්. අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන්. නීතිඥ උදේ ගම්මන්පිල මැතිතුමන්ගේ සහභාගීත්වය තුළ දේශපාලන අර්බුද ඒ වගේම ජිනීවා අර්බුද හමුවේ හෙට දවසේදී රට කොහෙටද යන්නේ? මෙන්න මේ කියන කාරණාව පිළිබඳව අපි කතා කරමු. අනෙක් පැත්තෙන් විශේෂයෙන්ම අපේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න වරම් දීලා 3/2ක බලයක් සහිත ආණ්ඩුවක් පත් කරලා ජනතාව අපේක්ෂා කළා රට ස්වයංපෝෂිත රටක්, තිරසට සංවර්ධනයක් සහිත රටක් සහ ජනතාවට නිදහසේ අනෙක් පැත්තෙන් ආර්ථික සමෘද්ධිය නගාවිච්ච රටක ජීවත් වෙන්න වපසරිය නිර්මාණය වෙයි කියලා. කියපු දේවල් මේ වෙනකොට ඉටු කරලා තියෙනවාද? ආරම්භයේදී නම් කිව්වේ ආණ්ඩුව කාලරාමුවක් තුල ඉලක්ක සහගතව ගමන් කරනවා කියලා. එහෙම ගමනක් යනවා පේනවද? මේ කොවිඩ් වසංගතය හමුවේ යම් පසුබෑමක් තිබුණත් අරමුණු කරපු ගමනක් ගිහිල්ලා තියෙනවද? යමින් ඉන්නවද? ඒ වගේම තමයි විශේෂයෙන්ම ආණ්ඩුව පහුගිය කාල සීමාව තුළ කියපු බොහෝ කාරණා අතර දේශපාලන පරිගණනය පිළිබඳ විමර්ශනය කරන් ජනාධිපති කමිෂන් එකක් පත් කළා. ඒ නිර්දේශ ඉදිරිපත් වුණා. අනෙක් පැත්තෙන් පාසු කොමිසම ඉදිරිපත් කළා. නිර්දේශ ක්‍රියාත්මක වීම වෙනුවෙන් වාර්තාව ලබා දීලා තියෙනවා. දේශපාලන පරිගණනය පිළිබඳ විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවක් ලබා දීලා තියෙනවා. විපක්ෂයන් චෝදනා ගණනාවක් එල්ල වෙනවා. ඒ වගේම තමයි මේ සියල්ල හමුවේ ලබන 22 වෙනිදා ජිනීවා මානව හිමිකම් 46 වන සතිවාරය ආරම්භ වීමට නියමිතයි. එයත් ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් තීරණාත්මක සාධකයක්. අපි මේ සියල්ල පිළිබඳව අද තීරණයෙන් කතා කරන්න සූදානම්. උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමනි, ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවේ ඔබතුමාත් හිටියා. අනිවාර්යෙන්ම. ඒකට අමාරුවක් නැහැ. කිසිම අමාරුවක් නැහැ. සමහර නම් කියන්නේ එන්නත විද්ධාම ටිකක් අමාරුයි කියලා. බොහෝ දිනකට එම් වෙලා තිනවා. මට නම් තාම එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම ගැටලුවක් නැහැ. අමතුමා මේ දැන් පාර්ලිමේන්තු ඇමතිවරුන්ට එන්නත විදින්න කලින් ආණ්ඩුවක ප්‍රමුඛතාවය සලකලා එන්නත විදිනවා කියලානේ. ඒ කියන්නේ පාර්ලිමේන්තු ඇමතිවරුත් ওই ප්‍රමුඛතාවයේ ඉන්නවද? ඇත්තෙන්ම ආණ්ඩුව නෙවෙයි ප්‍රමුඛතාවය තීරණය කරන්නේ COVID-19 ජනාධිපති කාර්යසාධක බලකායයි. අපි ඉතා වක්කීමෙන් කියන්න ඕනේ කිසිම ඇමති කෙනෙක්, කිසිම මන්ත්‍රී කෙනෙක් අනේ මට මේ එන්නත විදින්නකෝ කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීම් කරලත් නැහැ. කාර්යසාධක බලකායට බලපෑම් කරලත් නැහැ. යුද හමුදාපතිතුමා මට දුරකථනයෙන් කතා කරලා යුද හමුදා රෝහලට පැමිණ මේ එන්නත ලබා ගන්න කියන තුර එන්නත ලබා ගැනීම පිළිබඳ කිසිම අදහසක් තිබුණේ නැහැ. ඒ නිසා මම ඇහුවා ඇයි අපි ඔබට තියෙන ප්‍රශ්නේ, රටට තියෙන ප්‍රශ්නේ මටත් ඇති වුණා මට කතා කරද්දී. මේ මට ආදරෙට නෙවෙයි වෙලින්න මට එන්නත ගහලා තියෙන්නේ. අනිත් මිනිස්සුන්ගේ ආදරේට. හේතු දෙකක්. අපි දැක්කා පෞගේ කාලේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225න් 7 දෙනෙකුට කොරෝනා වසංගතය ඇති වුණා. ඒ 7 දෙනාගෙන් අපි දන්නවා මන්ත්‍රී කෙනෙක් කිව්වා විශාල ජනතා නියෝජිතයෝනේ. වෙන කවුරුවත් ජනතාව අතර ගැවසිය යුතු වීම රස්සාව වෙලා වෙච්ච පිරිසක් මේ රටේ නැහැ ජනතා නියෝජිතය කරනකොට. ඒතර මන්ත්‍රීවරුන් සාමාන්‍යයෙන් දිනපතා තමන් හමු වෙන්න එනවා මිනිස්සු 100ක් වැඩි මිසක් අඩු නැහැ. මං කියන්නේ මේ සක්‍රීය දේශපාලනයේ දෙන මන්ත්‍රීවරු සමහර කට්ටිය නම් ඉන්නවා. එහෙම නැති කට්ටියත් ටික දෙනෙක් ඉන්නතර ඒ අයගේ දේශපාලන ජීවිතයේ දේශපාලන ආයු කාලය බොහොම කෙටි. ඒතකොට අපි දවසට 100ක් කියලා. මම COVID-19 බෝ වෙලා මට වසංගතය වැළඳී ඇති බවට අද තහවුරු කරගන්නවා. ඒත් මගේ දවස් 10ක් එහා පැත්තට මා අසුරු කළ පුද්ගලයන්ගේ නිරෝධානය කරන්න තීරණය කරනවා. දවසට 100 ගානේ වුණොත් 1000ක් මිනිස්සු 1000ක් නිරෝධානය කරනවා කියන්නේ මේ පද්ධතියම කඩන් වැටෙනවා. ඇයි? විශාල පිරිසක් තමන්ගේ දෛනික ජීවිතය නැත කරන රැකියාවට යන එක නතර වෙනවා. ඒ හරහා ඒ ජනතාවට සමාජයටම දැවැන්ත දුෂ්කරතාවයක් ඇති වෙනවා. මේ දේශපාලකයා කියන්නේ සමාජය නිරන්තරයෙන් ගෙවසමින් ජනතා ප්‍රශ්න කතාරේ ජනතා ප්‍රශ්න රාජ්‍ය පාලනයේ
අරන්ගෙන කෙනානේ. ඒ සඳහා ජනතාවනේ තෝරගෙන තියෙන්නේ මේ අය තමයි මගේ ප්‍රශ්න කතා කරන වඩාත් සුදුසු අය කියලා. ඒතර මේ අය ජනතාව අතර සිටිය යුතුයි. ඒතර ජනතාව අතර සිටීමේ ප්‍රතිඵලයක් විතර එක්කෙනෙක් අපි දැක්ක අපේ 7 දෙනාගේම හැරිලා බලද්දී අතිවිශාල පිරිසක් මේ අයගේ අර පළමු ආශ්‍රිතයන් ලෙස හඳුනගත්තා. දැන් අබතුමා දැන් පඩේ පොතේ ඉවර නෑ. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ ජනතාව අතර නිරන්තරයෙන් හැසිරෙන කෙනෙක් විදිහට දේශපාලකයාට වැළඳුනාම එයාගෙන් අන් අයට බෝවීමේ සම්භාවිතාව වැඩි. මෙයා ලෙඩේ ඇදලා නිකන් ඉන්නේ රට පුරා ඇවිදිනවා. සාමාන්‍යයෙන් උදේ 8:00 පහර කියාවක් නෙවෙයි දේශපාලකයා උදේ පාන්දර පන්සලකින් පටන් අරන් මහරෑ මලගෙදරින් අවසන් කරන්නේ. ඒතර මේ ජනතාවට වෙන දුෂ්කරතාවය නතර කරන්න තමයි දේශපාලකයන්ට දෙන්න COVID-19 ජනාධිපති කාර්ය සාධක බලකාය මේ മന്ത്രിවරුන්ට ලබා දීමට තීරණය අරන් තියෙන්නේ. අපි නම් ඉල්ලුවෙත් නැහැ, මගේ කිසි කැමැත්තක් තිබුණෙත් නැහැ. හැබැයි ජනතාවගේ අපි හින්දා ජනතාවට ලොකු දුෂ්කරතාවයක් ඇති වෙනවා නම් ඒක සෞඛ්‍ය බලධානගේ නියමෙන මට චණ්ඩි කතා කියන්න පුළුවන්. මම ගහන්නේ නැහැ, මම කැමති නැහැ ඔක්කොටම විදලා ඉන්න කියලා. හැබැයි ඒ හරහා මම කරන්නේ සෞඛ්‍ය බලධාරයන් විසින් ගත්ත තීන්දුවක් අපි අභියෝගයට ලක් කරනවා නම් අර අටලුගම ජනතාවට කරපු චෝදනාව මොකද්ද? සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝගයන්ට අවනත නොවීම. ඉතින් ඒ අටලුගම ජනතාවට බලහත්කාරී PCR කරන්න ගියේ ඒත් අන් අයට බෝවීම වළක්වා ගැනීම සඳහා. දැන් මෙතන අපිට දීලා තියෙන්නේ අන් අයට බෝවීම වළක්වා ගැනීම සඳහා. ඔය ප්‍රමුඛතා ලැයිස්තුවේ දැන් ඔබතුමා කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහටත් තියෙනවා. ඔය ප්‍රමුඛතා ලැයිස්තුවේ බස් කොන්දස්තර කෙනෙක් ගත්තොත්, බස් වේදුරෙක් ගත්තොත් එහෙම ඔබතුමාලා දවසකට 100ට මුණ ගැහෙන උන්ට සමහරලාට 500ක් මුණ ගැහෙන වෙන්න පුළුවන්. ඔය ප්‍රමුඛතා ලැයිස්තුවේ උන් කොතරද ඉන්නේ? ඒක මම දන්නේ නැහැ. මොකද මම කැබිනට් මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක මිසක් COVID-19 ජනාධිපති කාර්ය සාධක බලකායේ මාධ්‍ය ප්‍රකාශක නෙවෙයි. එතන මාධ්‍ය වලට අදහස් දක්වනවා යුද හමුදාපතිතුමා ඉන්නවා. ඊළඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් ඉන්නවා. ඒ අයට යොමු කළ යුතු හොඳ ප්‍රශ්නයක්. ඔබතුමාලට එහෙම තොරතුරක් හම්බෙන්නේ නැහැ. නෑ. ඉතින් අපිට ඒක අදාළ නැහැ. මොකද මේ කාරණේ සම්බන්ධයෙන් නිසි බලධරයා වෙන්නේ ජනාධිපතිවත් අගමැතිවත් ඇමති මණ්ඩලයක් නෙවෙයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. දැන් දේශපාලකයන්ට මේ කාරණා සම්බන්ධයෙන් විවිධ මතාන්තර තියෙනවා. ඒ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගැසට් මගින් ප්‍රසිද්ධ කරලා තියෙන රෙගුලාසි විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් සෞඛ්‍ය බලධාරයන්ට අදාළ වැඩවලට දේශපාලකයෝ ඇඟිලි ගහන්නෙත් නැහැ, ගහන්න බලාපොරොත්තු වුත් නැහැ. කොවිඩ් සම්බන්ධයෙන් තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් පස්සේ අපි ඊළඟ කතාවට යමු. අර ජනාධිපතිතුමාගේ නිර්දේශ සහ අගමැතිතුමාගේ සාකච්ඡාව. දැන් අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී කියන අපි මුස්ලිම් ජනතාවගේ මරණ භූමි දාන කරන්න අපි ලෑස්ති කියන කතාව. ඒකට අපි ලෑස්ති කියලා. ඊට පස්සේ ඔබතුමා ප්‍රකාශයක් කරලා තිබුණා නෑ ඒක එහෙම තීන්දුවක් ගන්න බෑ ජනාධිපතිතුමාට අගමැතිතුමාට මේක අර විශේෂ කමිටුවෙන් තමයි නිර්දේශ කරන්න ඕන කියලා. ඒ මොකද්ද උනේ? අගමැතිතුමාට වැරදුනාද? එහෙම නැත්නම් ඒ වැරදිච්ච දෙයක් අගමැතිතුමාට කිසි වැරද්දක් උන්නේ නැහැ. එහෙනම් ඔබතුමාට වැරදුනාද? ඒත් වැරදිලා නැහැ. කතාව හරියට අහන් ඉඳලා. එතන අහන් ටිකට තමයි වැරදිලා. අර කවුද කියනවනේ කියන්න කෙසේ කිව්වත් අහන්නා සීබුද්ධියගේ සීතුයි කියලා. මොකද අගමැතිතුමා කිව්වේ? එතුමා කිව්වේ එතුමාගේ කැමැත්ත. අගමැතිවරයෙකුට තමන්ගේ කැමැත්ත කියන්න පුළුවන්ද පාර්ලිමේන්තුවේ? මට මොහොතකට අවසර දෙන්න මේ ඇමතුමා අපි ඉක්මනට වෙලා බලමු. අගමැතිතුමා කරපු ප්‍රකාශය ඔබතුමා කියන්නේ පෞද්ගලික මතයක් කියලා. පෞද්ගලික මතයක් කියලා මම කොතනවත් කිව්වේ නැහැ. මම මේක කියලා තියෙනවා. පෞද්ගලික අදහසක්. එහෙමත් නැහැ. මම කිව්වේ අගමැතිතුමා ප්‍රකාශ කළේ එතුමාගේ අභිලාෂය. අභිලාෂය කියන එකේ තේරුම කැමැත්ත කියන එක. එතකොට මොකද අපි පුන පුනා ප්‍රකාශ කළා මේ පිළිබඳ තීන්දුව ගැනීමේ අවසන් බලධරයක් රටේ අසංගත තත්ත්වයක් තියෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගැසට් මගින් ප්‍රසිද්ධ කරාට පස්සේ ඒ පිළිබඳ අවසාන සියලුම නීති රීති පැනවීම සම්බන්ධයෙන් සාමාන්‍ය නීති රීති පනවන්නේ කවුද? පාර්ලිමේන්තුවනේ. නීති රීති ක්‍රියාත්මක කරන්නේ කවුද? ඇමති මණ්ඩලයනේ. ඒ ඔක්කොම බලතල මේ වසංගතයේ සම්බන්ධයෙන් නීති රීති පැනවීම නීති රීති ක්‍රියාත්මක කිරීම කියන කාරණා දෙකම බලය යනවා කාටද? සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට. එතකොට ඇමති මණ්ඩලයේවත් පාර්ලිමේන්තුවටත් එවැනි බලයක් දැන් නැහැ. ඉතින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉතින් පනවලා තියෙන මාර්ගෝපදේශ අනුව රෙගුලාසි අනුව තමයි ඉදිරියට කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් අපේ මතය අපිට කියන්න පුළුවන්. ඒක ප්‍රජාතන්ත්‍රවාදයත් ඔබටත් කියත හැකියි. ඔබේ කැමැත්ත අපි කියමු භූමි දාහනේද ආදාහනකින් සම්බන්ධයෙන් බොහෝ දේශපාලකයෝ තමන්ගේ මතය ප්‍රකාශ කරනවා. ඔබේ මාධ්‍ය පෙන්වන වරින් වර පක්ෂවත් ආදාහනය කිරීමට පමණක් කිරීම සම්බන්ධයෙන් පක්ෂවත් කතා කරන අය ඉන්නවා, විපක්ෂවත් කතා කරන අය ඉන්නවා. ඉතින් අගමැතිතුමාට මතයක් තියෙන්න බැරිද? පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩු පක්ෂ ප්‍රධානියා හැටියට තමන්ගේ මතය කියන්න බැරිද විපක්ෂ මන්ත්‍රී කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා. හැබැයි
අපි ඉතා නිශ්චිතව පැහැදිලිව අගමැතිතුමාම පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරලා තියෙනවා මේ පිළිබඳ තීන්දුව ගන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. එතුමත් තනිමතයට කරන්න බෑ. මමයි ලොක්ක කියලා කරන්න බෑ. එතුමට තියෙනවා උපදෙස් දෙන්න ඒ විෂය පිළිබඳ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් තාක්ෂණික කමිටුව. ඉතින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාටත් ආවුගල ඉල්ලන්නේ ඒකද මන් දෙන්නම් කියලා දෙන්න බෑ. ඒ සම්බන්ධයෙන් ඉන්නේ නිශ්චිත කමිටුවේ නිර්දේශයමත් තමයි එතුමා රෙගුලාසිය හදන්න ඕනේ. එතකොට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මම මේ එතුමා තමයි බලේ තියෙන්නේ. හැබැයි එතුමාටත් ඒව තනියෙන් කරන්න බෑ. ඒතර මෙතන ජනාධිපති අගමැති නැත්නම් මාධ්‍ය ප්‍රකාශකකට අපි කියන දේ නෙවෙයි වළංගු දෙ වෙන්නේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වගේ අර කටින් කියලා බෑ. කොහෙන්ද? ගැසට් පත්‍රය කියන්නේ ආණ්ඩුවේ නිල පත්‍රයේ නම. ගැසට් කියන්නේ මොකක්ද කියලා ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ගැසට් කියන්නේ පත්‍රයක්. ඒ ආණ්ඩුවේ නිල නිවේදන දාන පත්‍රයේ නම තමයි ගැසට් කියන්නේ. ඉතින් මේ ගැසට් එකේ ප්‍රසිද්ධ කරාම තමයි පළ කරාම තමයි ඒක රටේ පිළිගත්ත රෙගුලාසියක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ ක්‍රමයට තමයි ওই කාරණේ සම්බන්ධ අවසාන තීන්දුව ප්‍රකාශයට පත් වෙන්නේ. තාක්ෂණික කමිටුව අද පුවත්පත් වාර්තා කළා තිබුණා තාක්ෂණික කමිටුවේ නිර්දේශ ලබා දීලා තියෙනවා. හැබැයි ගැසට් මගින් ප්‍රකාශ කිරීම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සතු කාරණයක් කියලා. හරියටම හරියට තමයි. ආණ්ඩුව හිතාමතා ඒක ප්‍රමාද කරලා තියෙනවද නැත්නම් එහෙම බලපෑමක් තියෙනවද නැත්නම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රමාද කිරීමක් සිදු කරනවද? ඕන් ඇහුවා. ඕන් ආයෙත් ඇහුවා. මොකද්ද? අපේ කිසිම සම්බන්ධයක් නැත ජනාධිපතිගේ සිට. ඒ කියන්නේ දැන් එහෙමනම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හිතාමතා මම ඔබට මම හිතා පැහැදිලි මම ආයෙත් කියනවා. මට ආපහු මේක මොකද්ද කියන්නේ? පුනරුච්චාරණය කිරීමට ඉඩ දෙන්න. මොකද්ද මම කියන්නේ? මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දේශපාලකයන්ගෙන් කිසිම බලපෑමක් නැත. බලපෑමක් කිරීමේ බලාපොරොත්තුවක්ද නැත. සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ නිසාම මගේ මතක කරපු මුලින් COVID-19 ප්‍රමුඛතා ලයිස්තු ගැන හදි මොකද කිව්වේ? ඒව ගැන අපි කතා කරන්නේ දේශපාලකයෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ COVID-19 ජනාධිපති කාර්යසාධක බලකායෙන් අහගන්න කියලා. ඒතකොට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ඇයි ගහන්නේ නැති කියලා අපි අහුවනා. බලපෑමක් නෙවෙයි. එහෙනම් එතුමාට තාක්ෂණික කමිටුවෙන් නිර්දේශයක් ලැබුණාද නැද්ද? අපි නොදනි. එතුමා ලැබිලත් නොගා සිටිනවා නම් ඒ මන්ද අපි නොදනිමු. කළ යුත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හෝ එතුමාගේ මාධ්‍ය ප්‍රකාශකයෙක්ගෙන් අහන්න ඕනේ. ඇයි දැන් මේක නිකන් ආණ්ඩුවෙන් ස්වාධීන වූ ආණ්ඩුවක් බවට වසංගතයේ සම්බන්ධයෙන් කටයුතු වලදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් වෙනවා. හැබැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තනි සීලම කාරණාවලදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට, ලේකම්වරයා අමාත්‍යවරයාට, අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට වගකීමෙන් බැඳෙනවා. අමාත්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තුවට, පාර්ලිමේන්තුව ජනතාවට වගකීමේ ජාලයක් තියෙනවා. හැබැයි මේ වසංගතයේ සම්බන්ධයෙන් අපිට වග කියන්නේ නැහැ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. එතුමා පරම අධිකාරී බලයට ලබා දීලා තියෙනවා. ඒකයි අපේ වසංගත සහ රෝග නිරෝධායනය පිළිබඳ ආඥා පනතෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බලාත්මක කළා තියෙනවා. ඒ බලය කවුරුවත් අභියෝගයෙන් ලක් කරන්නේ නැහැ. හරි. එතන මෙහාට අපි යමු. ඔබතුමාලගේ මේ මෑතකදීම සිදුවිච්ච කාරණය අපි දැක්කා මේ එක දේශපාලන බලකඳවුර තුළ පිල් දෙකක දෙපැත්තක බෙදලා ඔබතුමාලා අදහස් වුවමාරු කරගන්නවා. මේකට ආසන්නම හේතුව වෙලා තිබුණේ විමල් වීරවංශ අමාත්‍යවරයා කරපු ප්‍රකාශයක්. මේ වෙලාවේ ආණ්ඩුව ඇතුලේ අර්බුද ඇති කර ගැනීම ආණ්ඩුවේ හෙට දවස වෙනුවෙන් කොච්චර දුරට බලපායිද කියන කාරණය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඇයි එහෙම ඔබතුමාලා එකට ආපු ගමනක ඇයි දෙපැත්තක් බෙදලා ඉන්නේ? පිල් දෙකක් කියලා නේද කිව්වේ? සතුටු වෙන්න. පක්ෂ 15ක් තියෙන ආණ්ඩුවක් ඇතුලේ පිල් දෙකයි නම් තියෙන්නේ. ඒක මහා දැවැන්ත ජයග්‍රහණයක්. ඔබ දන්නවද මේ ලෝකේ තියෙන පුංචිම සංවිධානය මොකද්ද? පවුලනේ. ඉන්නේ සාම බැඳලාද? කසාද බැඳලා ඉන්නේ. එහෙනම් ඉතින් මේක කියන කතන්දරේ ඔබට හොඳටම තේරෙනවා. මොකද්ද? කසාද බැඳලා දන්නා මේ පවුලේ ඉන්නේ සමාජිකයෝ දෙන්නයි. නෝනයි මහත්තයා කුඩාම සංවිධානය. දෙන්න අතර ගැටුම් ඇති වෙන්නේ නැද්ද? ඔබ කිව්වොත් නැහැ කියලා දෙන්නයි නම් ඉන්නේ ගෙවල් දෙක වෙන්න ඕනේ. මොකද දෙන්න එක ගෙදර ජීවත් වෙනවා නම් අනිවාර්යෙන් මත ගැටුම්. රැට කන්නේ මොකද්ද? අර ගමන යනවද නැද්ද? අරයට ගෙදරට එන්න කියනවද නැද්ද? වගේ පුංචි දේවල් වලටත් මේ දෙන්නගේ පුංචි සංවිධාන රණ්ඩු ඇති වෙන්නේ නැද්ද දිනපතා? එහෙමනම් දසලක්ෂ සංඛ්‍යාත ගාන ජනතාවක් නියෝජනය කරන පක්ෂ 15කින් සැදුම්ලත් එකිනෙකට වෙනස් මත තිබෙන පක්ෂ 15ක්. අපි ඔක්කොටම තියෙන එක මතේ නම් අපිට පුළුවන් ওই පක්ෂ 15 මිසුරුව හැරලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නැත්නම් පොහොට්ටුව පක්ෂයට ඔක්කොටම බෙදෙන්නේ. ඇයි බෙදිලා නැත්තේ? පොහොට්ටුවේ මතවාදයට වඩා වෙනස් මතවාද අපි ගාව තියෙන නිසා. ඇමතුමා දැන් ඔබතුමා කියපු ඔව් ඇමතුමා මට මෙතන පැහැදිලි කරලා දෙන්න. දැන් අපි හරි පවුල කුඩාම එකකේ පවුල. හැබැයි පවුල ඇතුලේ අර්බුද ඇති වුණා කියලා අපි එළියට බහලා කෑ ගහන්නේ නැහැ.
ඊට වැඩිය සමහර වෙලාවට වගකීම් සහිතයි ඔබතුමාලා දේශපාලන පක්ෂ අතර ක්‍රියාත්මක වෙනකොට. මොකද මහ ජනතාවට වගකීම් නියෝජිතයක්. හැබැයි ඔබතුමාලා එතනදී ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට නෙවෙයිනේ. ඔබ වැරදි. ඔබේ ගෙදරත් රූපවාහිනියේ සද්ද ටිකක් රණ්ඩු යද්දි වැඩි කරන්නේ නැත්නම් අහලපාල කට්ටිය රණ්ඩු හැනෝ තමයි. මතට ගෙදරට රූපවාහිනිය ටිකක් වැඩියෙන් දානවා ඇති සද්දේ. ඒ නිසා වෙන්නේ නැත්නම් අහලපාල කට්ටියට ඔබ කියන ආකාර ඇහෙන්නේ නැත්තේ. සාමාන්‍යයෙන් ඉතින් ගෙවල් වල රණ්ඩු තියෙනවා. දැන් බලන්නකො දික්කසාද නඩු කියන්නේ මොකද්ද? අර දෙන්නාගේ සංවිධානයේ වෙන්වීම සඳහා පනවන නඩුනේ. එතකොට දෙන්නගේ රණ්ඩු මුළු රටටම ඇහෙනවා. අර කූඩුවේ නැගලා අරයා මට මෙහෙම කරා මෙහෙම කරන්නව කියලා මාව ගෙනිච්ච හැබැයි කරේ නම් මෙහෙමයි කියලා ඔය පට්ටන්දරේ දිගාරින උසාවියක් ඉස්සරහා. අහල පහලයට නේ මුළු රටටම ඇහෙනවා. දෙන්නගේ සංවිධානයේත් වෙන දේවල් රටටම ඇහෙනවා න ะ. නඩු පොතේ ලියලා පත්තරෙත් යනවා න ะ. ඉතින් ලංකාවේ තියෙන ලොකුම සංවිධානය තමයි මේ පොහොට්ටු සන්දානේ. ඉතින් එතන ප්‍රශ්න රටට ඇහෙන එක ගැන පුදුම වෙන්න එපා. දැන් අපි දැක්ක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්තුමිය දිග වාර්තාවක් නිකුත් කරා ශ්‍රී ලංකා පිළිබඳ. ඒකේ තියෙනවා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇකිලෙමින් පවතිනවා කියලා. මම කොමසාරිස්තුමියට ඇවිල්ලා බලන් ඉන්න මේ ආණ්ඩුව ඇතුලේ ගැටුම් ඇති වෙන්නේ නැයි. මතවාද අතර හරවයක් තියෙන නිසා. කවුරු හරි දෙයක් කියන දෙයට එහෙමයි මහරජා කියලා පිළිගන්න අනිත් අය සූදානම් නැති නිසා. සරද මහරජා එසේය මහරජා කිය ඉන්නවනේ ගැටුමක් නැහැනේ. ගැටුම් ඇති මත ගැටුම් ඇති වෙනවා කියන්නේ අභ්‍යන්තරයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා. විවිධ මත ඉදිරිපත් කරමින් ඉදිරිපත් වෙන මතයන්ට ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් කිරීමට අවකාශය තියෙනවා. හැබැයි ගම්මන් පිළිබඳව දැන් මේ මේකක් තියෙනවා. දැන් ඔතන දැන් සමහර අය වරදවා වටා ගත්තා වෙන්න පුළුවන්. මම විමල් වීරවංශ මැතිතුමා ඒ කරලා තිබ්බ ප්‍රකාශයට එකඟයි. මම විතරන්නේ අගමැතිතුමාත් ප්‍රසිද්ධිය ප්‍රකාශයක් කළා කිව්වා විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රකාශයේ හරය මන් තේරුම් ගත්තා. ඒකේ වරදක් නැහැ කියලා. මම තව ටිකක් ඉස්සරහට ගිහලා කියන ප්‍රකාශයට මම 100%ක් එකඟයි. මොකද අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමා මේ පරිපාලනයට අමතරව දේශපාලනික කරන මේ රටේ විධායක ජනාධිපති ක්‍රමයේ බිහි කරලා තියෙන්නේ දේශපාලනික සත්වයේ රාජ්‍ය නායකයා කරන්නේ. විධායක ජනාධිපති ක්‍රමයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ සිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දක්වා සිටි සියලුම විධායක ජනාධිපතිවරු යම් දේශපාලන පක්ෂික නායකයෙක්. ප්‍රථම වතාවට කිසිම දේශපාලන පක්ෂයක සමාජිකයෙක් නොවන පුද්ගලයෙකු අපේ රටේ ජනාධිපති ධූරය දරනවා. ඒ නිසා එතුමාගේ තීන්දුවලට දේශපාලනික භාවය මුසුවීම ප්‍රමාණවත් නොවෙනවයි කියන විග්‍රහය කරමින් විමල් වීරවංශ මැතිතුමා කියනවා එතුමා මේකේ සන්දානයේ නායකත්ව තනතුරකට අපේ පරමාදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා කවුරක්වත් එතුමා එලවන්න කතා කරන්නේ නැක් එලවන්නත් බෑ. එතුමා යුග පුරුෂයෙක්. මොකද වසර 2600ක ලිඛිත ඉතිහාසයේටම ඉන්නේ එක මහින්ද රාජපක්ෂ ගැන. මා විශ්වාස කරන්නේ තවත් මහින්ද රාජපක්ෂ කෙනෙක් නම් මේ රටේ අනාගතේ බිහි වෙන්නෙත් නැහැ. ඒ තියෙන මේ දේශපාලන කෘතහස්තභාවය මා වෙනත් කිසිම දේශපාලකකින් දැකලත් නැහැ. මං හිතන්නේ දකින්න ලැබෙවිත් කියලා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ මේ අපි අහසේ දකින්න ඕනේ මහා යුග පුරුෂයෙක් දැවැන්ත චරිතයක්. එතුමාව ඉවත් කරන්න කවුරුත් කතා කරන්නේත් නැහැ. කතා කරන්නත් බෑ. ඉවත් කරන්නත් බෑ. වරක් එතුමා පාර්ලිමේන්තුවේ කිව්වා කවුරු විපක්ෂ මන්ත්‍රී ආණ්ඩුව අපි විපක්ෂයට තල්ලු වුණා. දින 58 ආණ්ඩුවෙන් පස්සේ. එතකොට ඔලොක්කුවට අහන ආණ්ඩුවක්ෂ මන්ත්‍රීතුමෙක් ඔබතුමා අගමැති වෙලා ඉඳලා ආපහු නිකම්ම මහින්ද රාජපක්ෂ වුණා නේද කියලා. එතුමා කියනවා මතක තියාගන්න මම ජනාධිපතිකමට වඩා අගමැතිකමට වඩා මහින්ද රාජපක්ෂගේ නාමය මට ලොකුයි කියලා. ඒක ඇත්ත. මේ රටේ ජනාධිපති තනතුරට අගමැති තනතුරට වඩා මහා දැවැන්තයි මහින්ද රාජපක්ෂ කෙනෙක්. මොකද ජනාධිපති වෙන්න ඕන කෙනෙකුට පුළුවන්. ජනාධිපතිලා අපි දැන් බිහි වෙලා තියෙන 8 දෙනෙක් නේ. ඒ වගේම අගමැතිලා තවත් විශාල ගණනක් බිහි වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ වෙන්න පුළුවන් එක්කෙනෙකුට විතරයි වෙන කෙනෙකුට ඒ තන්ත්‍රෙට එන්න බෑ. ඒ නිසා එතුමා ඉවත් කරන්න කවුරුවත් හීනෙන්වත් හිතන්නේ ඒක මනස්ගතයක්. හැබැයි ජනාධිපතිතුමා මේ දේශපාලන යාන්ත්‍රණය තුලට පැමිණිය යුතුයි කියලා විමල් වීරවංශ මැතිතුමා කරේ දේශපාලන විග්‍රහයක්. අපි ඒකට එකඟයි. මේ එකඟ නැති කෙනෙකුට එකඟ නැහැ කියලා තදහස් දක්වන්න පුළුවන්. හැබැයි එතනදී දැන් ඔබතුමා එකක් పూర్වයේ සඳහන් කරා පැහැදිලි කිරීම තුළ පක්ෂය ඇතුලේ තියෙනවා ඔබතුමාලගේ ඉන්න කණ්ඩායම ඇතුලේ සන්ධානය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. හරි. දැන් අපි දන්න කාරණයක් 70 සමගි ජන බලවේගයේ මේ 70 මැතිණියගේ ආණ්ඩුව පිහිටවන්නේ සන්ධානයක් එක සභාග ආණ්ඩුවක්. ඒ තුල මුදල් ඇමතිවරයා හිටපු එන්.එම්. පෙරේරා මහත්තයා බණ්ඩාරනායක මහත්මයා පිළිබඳ කරන විවේචනයක් මත පදනම් වෙලා උන්ගේ පිපිරීමක් සිද්ධ වෙනවා. 75 වෙනකොට අනෙක් පරාජයටපත් වෙලා අනෙක් පක්ෂයේ ජයග්‍රහණය කරන අර එන්.එම්. පෙරේරා මහත්තයා කරපු ප්‍රකාශය පදනම් වෙලා අභ්‍යන්තරයේ හටගත්ත පිපිරීමත් එක්ක. ඔබතුමා කියන ප්‍රජාතන්ත්‍රවාදයේ පහුගිය යහපාලන කාලයේ සිදු තිබ්බා. හැබැයි ඊට පස්සේ ඒ කාල සීමාව තුලත් ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී තිබුණ අගමැතිවර එකක් කරනවා.
ඊට පස්සේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තව ප්‍රකාශයක් කරනවා ජනතාව තුළ තිබුණ අප්‍රසාදයක්. මේ එහෙම යොමු වීමක් නෙවෙයි. දැන් ඔබතුමා සරලව කිව්වේ නෑ මේක අපි ප්‍රජාතන්ත්‍රවාදී කියලා. හැබැයි ඒ పూర్වෙහි අත්දැකීම් එක්ක මේ යන්නේ අර පරණ ක්‍රමයේද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඔබ පටලගත්තනේ මහත්තයෝ. මොකද පෞගිය ආණ්ඩුව කාලේ තිබ්බේ නායකයෝ දෙන්නෙක් එකිනෙකට පරස්පර දෙකක් කරනවා. දැන් ඔබතුමාලා ඔය යෝජනා කරේ නායකයෝ දෙන්නෙක්. ඔය ප්‍රශ්නේ මම අහන් හිටියනේ. දැන් මට උත්තර දෙන්න ඉඩ දෙන්න. ඊට පස්සේ ආයෙ ඊළඟ ප්‍රශ්නේ ඔබතුමාට අහන්න පුළුවන්. එතකොට ඔකට තමයි හෙයියම් මාරුව කියන්නේ. ගැට ගහලා ඉන්න වියගාට ගැට ගහලා ඉන්න ගොන්නු දෙන දෙපැත්ත රදිනවා. වැඩේ වෙන්නේ නැහනේ. හැබැයි මෙතන තියෙන්නේ මහා සංවාදයක්. සංවාදයෙන් පස්සේ එක තීන්දුවක් ගත්තාට පස්සේ ඔක්කොම එක තීන්දුව දිගේ ඉදිරියට යනවා. ඒ තීන්දුව ගද්දි මොන තීන්දුවද ගන්න කෙනෙක් ගැන අපි සංවාද කරනවා. නැගිටින ජැටිය සම්බන්ධයෙන් අපේ සංවාදයක් ඇති වුණා. 20 වන සංශෝධනය පිළිබඳ සංවාදයක් ඇති වුණා. ඒ සංවාදය ඇති වුණු නිසා මුලින් ගත්ත තීන්දුව වෙනස් වුණා. ඒ සංවාදය ඇති වුණා. ඒ මුලින් ගත්ත තීන්දුව වෙනස් වුණේ ඊට වඩා අනිකුත් දෙවන තීන්දුව වඩා නිවැරදි කියලා හිතුවින්දනේ. ඒ සංවාදය ආවේ නැත්නම් ඒ වඩා නිවැරදි තීන්දුවට තල්ලු වෙන්නේ නැහනේ. ඒ ආණ්ඩුවට වෙලා තියෙන යහපතක්ද අයහපතක්ද? ඉතින් ඔබතුමාට සංවාදය හැබැයි අර ආණ්ඩුවේ උනේ පක්ෂ දෙකක් ආණ්ඩුව අස්සේ ඉන්නවා. දෙක ප්‍රතිපත්තිමේ දෙක වශයෙන් වෙනස්කමක් තියෙනවා. දෙගොල්ලෝ මත දෙකකින් නම් ආණ්ඩු දෙක. එකම ආණ්ඩුව තුල ජනාධිපතිගේ ආණ්ඩුවයි අගමැතිගේ ආණ්ඩුවයි කියලා ආණ්ඩු දෙකක් තිබ්බා. එක්තරා කාලෙකදී කතානායකගේ ආණ්ඩුව කියලා ආණ්ඩු තුනකුත් ආවා. ඒ අර මොකද්ද ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානය විදිහට කතානායකතුමත් වෙනම බලයක් පාවිච්චි කරන ගත්තනේ. ඉතින් එකම ආණ්ඩුව තුල ආණ්ඩු තුනක්. මෙහි එහෙම දෙයක් නැහැ. දැන් ඔබතුමාලට දැන් හරි සංවාදයක් ඇති කරගන්න ඕන නම් අපි දන්න කාරණයක් තමයි කැබිනට් ක්‍රමය තුළ සාමූහික වගකීම. ඔබතුමාලට අභ්‍යන්තරේ ඉන්න පුළුවන්කම තියෙනවා, අභ්‍යන්තරේ සාකච්ඡාව කරන්න පුළුවන්කම තියෙනවා. ඇතුලේ විසඳුමක් එකතු කරගන්න පුළුවන්. හැබැයි ඔබතුමාලා එළියට ඇවිල්ලා ඔබතුමාලා මාධ්‍ය සාකච්ඡා තියෙනවා. ඊට පස්සේ ඔබතුමාලා එළියට ඇවිල්ලා ජනතාවට කියනවා. ඇත්තම මම දැක්කා සමහර වෙලාවෙ සාමූහික වගකීම ගැන කතා කරනවා. සාමූහික වගකීම ගැන කතා කරපු අයට මම අභියෝග කරනවා සාමූහික වගකීම පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය ලියවිච්ච කිසිම පොතක තියා එක පිටුවක්වත් කියවන්නේ නැතුව ඒ අය සාමූහික වගකීම කියන එකෙන් දන්නේ ඔය සාමූහික වගකීම කියන වචන දෙක විතරයි. මම අභියෝගයක් කරන්නේ. දන්න ඕනම කතා කරන්නේ. සාමූහික වගකීම කියන්නේ මහා දැවැන්ත කතන්දරයක්. ඇමති මණ්ඩලයේ සාමූහිකව වගකීමෙන් බැඳෙන්න නම් ඇමතිවරු උපරිමේ ෆීඩේ උපරිම විශ්වාසයෙන් කටයුතු කළ යුතු තියෙනවා. උදාහරණ අපි දැන් ගමු ඔය නැගිනිර ජැටිය පිළිබඳ ප්‍රශ්නේදී. නැගිනිර ජැටිය පිළිබඳ ප්‍රශ්න කියන්නේ ඔය මතු කර අපි වෙනත් මතයක් එලියට ඇලි කව්. මම විමල් වීරවංශ ඇමතුමාත් වාසුදේව නානායක්කාර ඇමතුමාත් අමාත්‍ය මණ්ඩලයේ එළියේ ඒ ආණ්ඩුවේ තීරණය ක්‍රියාචනය කර. ඇයි ඒ? පළවෙනිම හේතුව අපේ අමාත්‍ය මණ්ඩලය තුල එකිනෙකාට වගකීමේ සාමූහික වගකීමට වඩා මහජන නියෝජිතයන්ගේ ජනතා වගකීම ප්‍රමුඛයි. ඒ පැහැදිලි කිරීමෙන් ඉස්සරහට අපි යමු මේ විරාමෙන් පස්සේ. අපි අලේ තීරණය සමගින් පිවිතුරු හෙළවුරුමේ නායක බලශක්තිය අමාත්‍ය නීතිඥ උදේ ප්‍රභාත් ගම්මන් පිළිබඳව එක්ක අපි තීරණය ඉන්නේ. ඇමතුමා විරාමයට යන්න කලින් ඔබතුමාලාගේ නැවතුණු ප්‍රශ්නය කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම තියෙද්දී අතුලේ ප්‍රශ්න විසඳ ගන්න තියෙද්දී ඇයි එළියට ඇවිල්ලා ඔබතුමාලා මාධ්‍ය සාකච්ඡා තියුවේ? ආණ්ඩුව එක පැත්තකින් මාධ්‍ය සාකච්ඡා තියෙනවා, ජනාධිපතිතුමා මේක ආපස්සට හරවන්න ඇස්සී කියලා කියනවා, අගමැතිතුමා කුලේ දෙන්නෙත් නැහැ, මේක බදු දෙන්නෙත් නැහැ, මේක විකුණන්නෙත් නැහැ කියලා කියනවා. ඔබතුමාලා මේ පැත්තෙන් ඇවිල්ලා ඔබතුමාලාත් කියනවා මේක දෙන්න එපා කියලා. ඇයි එහෙම කළේ? අපි එහෙම කරන්න මම කිව්වා ඇමතිවරුන්ට අනිවාර්යයෙන්ම සාමූහික වගකීමක් තියෙනවා. හැබැයි සාමූහික අමාත්‍යවරුන්ගේ අතර සාමූහික වගකීම කියන්නේ ඇමතිවරුන් අතර එකිනෙකාට තියෙන වගකීම. ඇමතිවරුන් අතර ඇතිවන එකිනෙකාට ඇති කරගන්න වගකීමට වඩා ඉහළයි ප්‍රමුඛයි මහජන නියෝජිතයන්ට ජනතාවට තියෙන වගකීම. ඇයි මම മന്ത്രി කෙනෙක් විදිහට ජනතාව පත් කරේ නැත්නම් මට කවදාකවත් ඇමති කෙනෙක් වෙන්න බෑ. නිසා මට ඇමතිවරුන්ට තියෙන වගකීමට වඩා ජනතාවට තියෙන වගකීම ඉහළයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නැත්නම් මැතිවරණ ප්‍රකාශයේ 58 වෙනි පිටුවේ සඳහන් වෙනවා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය කොළඹ වරායේ සම්පූර්ණයෙන් තමන් සතුව සංවර්ධනය කර පවත්වා ගන්න බවටත් බටහිර ජැටිය පෞද්ගලික ආයෝජන සමග සංවර්ධනය කරනවා කියලා ජනතාවට පොරොන්දුවක් දෙනවා. ඒත් අපිට ජනවරම තියෙන්නේ නැගෙනහිර ජැටිය 100%ක් වරාය අධිකාරිය තියාගන්න බටහිර ජැටියයි විදේශීය හෝ දේශීය ආයෝජකයන් සමග කරන්න. ඒතකොට ඒක තමයි ජනතාව සහ ආණ්ඩුව අතර ඇති කරගත්ත ලිඛිත ගිවිසුම. ওই මැතිවරණ ප්‍රකාශය කියන්නේ ජනතාව සහ ආණ්ඩුව අතර ඇති කරගත් ලිඛිත ගිවිසුම. ඒතකොට මේ ජනතාවට වෙච්ච පොරොන්දුව කඩ කරලා ඇමතිවරු කටයුතු කරන්න යනවා නම්
මහජන නියෝජිතයෝ විදියට අපි සාමූහික වගකීමට බැඳෙන්න කලින් ජනතා වගකීමෙන් ගැට ගැහිලා. එහෙනම් වඩා ප්‍රමුඛ වගකීම ඉටු කරද්දී මේ වගකීම බිඳෙනවා. හැබැයි ඔබතුමා එළියට බහලා කතා කරාට කලින් අගමැතිතුමා කියනවනේ නෑ මම විකුණන්නේ නැහැ කියලා. ඉතින් එහෙම තියෙද්දිත් ඔබතුමාලා කණ්ඩායමක් විතර ආපහු එකතු වෙලා තාක්ෂණිකව ගත්තොත් අතිශයම තාක්ෂණික වුණොත් එතන සිද්ධ වෙන්න ගියේ වරා ජැටිය විකිණීමක් නෙවෙයිනේ. ජැටිය වසර 35කට බදු දෙනවා. ඒ බදු දෙන සමාගමෙන් 49%ක් විදේශීය ආයෝජකයට හිමි වෙනවා. එතකොට විකුණන්නේ නැහැ කියන කතන්දරේ හරි. අපිට විකුණන එකට නෙවෙයි අපි විරුද්ධ වෙන්නේ ඒකට. අපි විරුද්ධ වෙන්නේ ජැටිය කළමනාකරණ වසර 35කට කළමනාකරණය කරන සමාගමෙන් 49%ක් විදේශීය සමාගමට හිමිවීමත් ඒ සංවර්ධනය කිරීමට මුදල් යෙදවීමේ වගකීම එම සමාගමට හිමිවීමත්. අපි ඒ ගානේ ඇයි ඒකට විරුද්ධ වෙන්නේ කියන අපි කාරණා මාධ්‍ය හමුවීමෙන් විස්තර කරලා දැන් ඒ සටන අවසන් කරලා තියෙන නිසා ඒකේ ඒ තාර්කික කාරණා කතා කරන වැදගත් නැහැ. ඔබ මතු කරපු සාමූහික වගකීම කියන කාරණේදී ජනතාවට වගවීම ඇමතිවරුන්ට වගකීමට වඩා ප්‍රමුඛයි. ඒ නිසා දෙක අතර තෝරා ගැනීමක් තියෙද්දි ජනතාවට ලබා දුන්න පොරොන්දුව තමයි වඩා බලාත්මක විය යුත්තේ. අපි ඒ අනුව කටයුතු කරා. හරි. දැන් එතනයි ප්‍රශ්නේ निराකරණය වුණා. හැබැයි එතනින් පස්සේ අපි දකින ඔබතුමාලා වෙනම කණ්ඩායමක් විදිහට කල්ලියක් විදිහට එක තැනක එකතු වෙනවා සාකච්ඡා කරනවා. ඇයි ඔබතුමාලට ආණ්ඩුවේ පාර්ශවයත් එක්ක වෙනද වගේ කතා කරන්න බැරි? ඇයි ඔබතුමාලා වෙන තැනක ගිහින් සාකච්ඡා කරන්නේ? ඒක නම් පුදුම කතාවක්. මොකද දන්නවද? අපි හැමදාම එහෙමයි. මුලින් තිබ්බ වාමාංශික පක්ෂ 5ක් සන්දානගත වෙලා තිබ්බා. දැන් අපේ සන්දානය ඇතුලේ ඔබ දන්නවද 1990 කවුද 1970 පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ කණ්ඩායම ඇතුලේ හිටියා වාම ප්‍රවණතාවය කියලා කණ්ඩායමක්. ඒ කියන්නේ වාමාංශික බලවේග ටික එකට එකතු වෙලා හිටියා. වාමාංශික පක්ෂ වලට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුල හිටිය. ඔය නන්ද එල්ලාවල මැතිතුමාලා වගේ වාමාංශික උරුවේ ඉන්න කට්ටිය වාම ප්‍රවණතාවය කියලා එකතු වෙලා හිටියා. ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 1989 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ තිලක් කරුණාරත්න මැතිතුමා දීමු ජයරත්න මැතිතුමා ඇතුළු පිරිසක් හෙළඋරුමේ කියලා කණ්ඩායමක් වශයෙන් එකතු වෙලා හිටියා. 1994 ආණ්ඩුව ඇතුලේ ඉඟුරු කල්ලිය කියලා තරුණ මන්ත්‍රී කණ්ඩායමක් එකතු වෙලා හිටියා. එතකොට ආණ්ඩුව ඇතුලේ අනුසංවිධාන දැන් අපි ගත්තොත් දැන් ආයතන ඇතුලේ තියෙන ඔබතුමාලා ඉන්න ස්වාධීන රූපවාහිනී සේවය කියලා. මේක ඇතුලේ ඇති සුබසාධක සංගමය කියලා ඇති බෞද්ධ සංගමය කියලා ඇති විවිධ සංවිධාන ණය දෙන සංඝයන් ඇති ඔය විවිධ විදියට තම තමන්ගේ පොදු අරමුණ ඇතුලේ ප්‍රධාන සංවිධාන ඇතුලේ අනු සංවිධාන බීම. එක්සත් ජාතීන්ගේ සංවිධාන ගන්න. ඕක ඇසි තියෙනවා මානව හිමිකම් සංවිධාන කියලා තියෙනවා, සෞඛ්‍ය සංවිධාන කියලා තියෙනවා, සංස්කෘතික සංවිධාන තියෙනවා, අධ්‍යාපනික සංවිධාන තියෙනවා, විවිධ ආරක්ෂාව පිළිබඳ සංවිධාන තියෙනවා. ඒක ඇතුළේ ආයේ වෙන වෙන කණ්ඩායම් ගොනු වෙනවා. ඉතින් ඒක නොමිදි සංවිධානය ඇතුලේ විවිධ කල්ලි කණ්ඩායම් හැදුනා. ඉතින් මේක ලොකු සංවිධානයක් ඇතුලේ ඊට අනුගතව පොඩි සංවිධාන එකතු වෙන අලුත් දැන අපි විපක්ෂේ ඉන්න කාලෙත් අපේ ඒකාබද්ධ විපක්ෂයේ හිටිය පක්ෂ පහක් වාමාංශික පෙරමුණ විදියට වෙනම සංවිධාන වෙලා සාකච්ඡා පැවැත්තුවා. ඒක අලුත් දෙයක් නෙවෙයි. ඒක සාමාන්‍ය දෙයක්. ඉතිහාසයේ පුරාම වෙච්ච දෙයක්. ඇමතුමා දැන් ඔබතුමාව කියපු සංවිධාන එක්ක හරි ආයතන හරි ගත්තාම ඒ වගේ අරමුණු තියෙන්නේ සේවය සැපයීම වෙනුවෙන්. හැබැයි දේශපාලන පක්ෂ එකතු වෙන්නේ බලය ලබා ගැනීම වෙනුවෙන්. උතන වෙනසක් තියෙනවා. දැන් ඔබතුමාලා පොහොට්ටුවත් එක්ක එකතු වෙලා ඔබතුමාලා එක ගමනක් යවෙලා දැන් වෙනම කණ්ඩායමක් විදිහට එකතු වෙනකොට වෙනම තැනක එකතු වෙලා ඔබතුමාලා සාකච්ඡා තියෙනකොට අනිත් එක පහුගිය කාල සීමාව තුළ ඔබතුමාලගේ ක්‍රියාකාරීත්වයත් එක්ක අලුතෙන්ම එකතු වුණා රතන හාමුදුරුවොත්. එතකොට ගල්ලෙන බිඳපු රතන හාමුදුරුවොත් එකතු කර ගැනීමත් එක්ක ඔබතුමාලා ඔය කියන එකතු වීම සිද්ධ වෙන්නේ නැගෙනහිර ජැටිය පිළිබඳව එකතු වෙච්ච සංවාදයෙන් පස්සේ වීමත් මේ ඔබතුමාලා හදන්නේ අර බල කේන්ද්‍රයක් වෙලා තිබ්බ එක බිඳගෙන ගිහිල්ලා ආණ්ඩු පිහිටවීම වෙනුවෙන් හරි ඉදිරියේදී ආණ්ඩුවට බලය ලබා ගැනීම වෙනුවෙන් හරි වන තීරණාත්මක සාධකයක් ඔබතුමාලා පක්ෂ විදිහට එකතු කරලා ගොඩනගා ගන්නට දොස් සූදානම්. කිසිසේත්ම නැහැ. ඔබ කිව්වා වැරදි. ඔබ මතු රතන හාමුදුරුවෝ පුංචි නිකන් ලේබලයක් කළවර ගල්ලෙන්න බින්දගෙන ආපු රතන හාමුදුරුවෝ කියලා. ඒතර ගල්ලෙන්න බින්දගෙන ගියේ කා වෙනුවෙන්ද? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපති කරන්නේ. ඒතර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාම මේ සන්ධානය තුල ඉන්නවා. ඒතර ඒක පුදුමහට ප්‍රශ්නයක් නෑ. වේ අර රතන හාමුදුරුවෝ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහාය දැක්වීම ප්‍රශ්නයක්. ඔබට අමතක වුණාට මේ ආණ්ඩුව ඇතුලේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුලේ ඉන්න විවිධ අවස්ථාවලදී යහපාලන ආණ්ඩුවත් සමග ඇමතිකම් දූර දරලා අපි විසින් ගොඩනගපු ජන බලවේගය දැකලා මේ පැත්තට එකතු වෙලා දැන් අපේ ආණ්ඩුවේ
කැබිනට් ඇමතිවරු විදියට රාජ්‍ය ඇමතිවරු විදියට ඒ ආණ්ඩුවේ හිටපු ඇමතිවරු ඉන්නවා. සාමාන්‍ය මන්ත්‍රීවරු විදියටත් ඉන්නවා. එතකොට ඒ ඔක්කොම හොඳයි. ඒ පැත්තේ දැන් ඇමතිවරු වෙලා හිටිය කට්ටියත් ප්‍රශ්නයක් නෑ. රතනහාමුදුරුවෝ නිකම්ම මන්ත්‍රී කෙනෙක් වෙලා හිටිය රතනහාමුදුරුවෝ මේ පැත්තේ සිටීම ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? මට ඒක පැහැදිලි නෑ. දෙවෙනි කාරණේ. අපි බල කේන්ද්‍රයක් නෑ. අපි අර ඉංග්‍රීසි කියවනක් තියෙනවා එක වර්ගයේ කුරුල්ලෝ එකට රංචු ගහනවා කියලා. එක එක ප්‍රශ්නවලදී. අපි ගත්තොත් බලය බෙදීමේ විෂය ගත්තොත් බලය බෙදීම සම්බන්ධයෙන් පළාත් සභාව ඉක්මවා ගිය යුතු බලය බෙදිය යුතුයි කියලා විශ්වාස කරන කණ්ඩායමක් ඉන්නවා. නෑ පළාත් සභාව බෙදුවත් වැඩි මේක පළාත් සභාවල බලතලත් අඩු කළ යුතුයි කියන ස්ථාවරින් තවත් කණ්ඩායමක් ඉන්නවා. ඇත්තට මම ඉන්නේ ඒ ස්ථාවරේ පොලිස් බලතල ඉඩම් බලතල යනාදී දේවල් ඉවත් කළ යුතුයි කියන ස්ථාවරේ ඉන්නේ. එතකොට මේ ව්‍යවස්ථා සම්පාදනය කියන කාරණේ ආපු ගමන් ඔය බල කේන්ද්‍ර හැදෙනවා. හැබැයි මේ එකිනෙකට විවිධ මත දරන පක්ෂ 12ක් නැගෙනහිර ජැටිය වරාය අධිකාරිය සතුව තිබිය යුතුය. ඒ වගේම ජනවරමට ගරු කළ යුතුයි කියන ස්ථාවරයට ආවම ඒ පක්ෂ ටික එකට හමු වුණා. ඊළඟට සන්දානයක් ඇතුළේදී ප්‍රධාන පක්ෂය සහ සුළු පක්ෂ කියලා හැමලෙම බෙදුම් රේඛාවක් ඇති වෙනවා. මේ සාමාන්‍යයෙන් ආණ්ඩුවල සහෝදර සුළු පක්ෂ තියෙන්නේ 4-5ක්. මේකේ 15ක් ඉන්නවා. එතකොට මේ ප්‍රධාන පක්ෂයේ සමග ගනුදෙනු කදර සේවකයෝ තනි තනියෙන් සටන් කරන වෙනුවට වෘත්තීය සමිති හදා ගන්න ඕනේ. එතකොට අපිට තියෙන ප්‍රශ්න ගැන සාමූහිකව හඬක් නගන්න සන්දානය තුලේ සාමූහිකව හඬක් නගන්න බොහෝ අවස්ථාවල සහෝදර පක්ෂ එකතු වෙලා තියෙන මේ රටේ දේශපාලන ඉතිහාසය නොදන්න අය තමයි මේ ගැන කතා කරන්නේ. ඒ නැත්නම් මේ ඉතිහාසයේ අලුත් දෙයක් නෑ. අර ඔබ ඉස්සෙල්ලා කතා කරා අර එන්.එම්. පෙරේරා මහත්තයා කතාවකට උත්තරයක් දෙන්න ඕනි. ඇත්තෙම ඔය බණ්ඩාරනායක මහත්තයා විවේචනය කිරීම ප්‍රශ්නයක් හින්දා නෙවෙයි එන්.එම්. පෙරේරා මහත්තයාව සම සමාජ පක්ෂ එළියට ගියේ. 1975 සම සමාජ පක්ෂ එළියට යන්නේ 76 කොමියුනිස්ට් පක්ෂ එළියට යන්නේ 77 ආණ්ඩුව පෙරලෙන්නේ. එතකොට සිද්ධ වෙන්නේ එන්.එම්. පෙරේරා මැතිතුමාලා ඇතුළු එතුමාත් උත්සාහ කරනවා ලැබුණු ජනවරමට ගරු කරමින් මුදල් අමාත්‍යාංශය හරහා පොරොන්දු වුණු ප්‍රතිසංස්කරණ කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටිය යම් බලවේගයක් මේකට එරෙහිව කටයුතු කරනවා. ඒ ප්‍රතිඵලයක් විදියට එන්.එම්. පෙරේරා මැතිතුමා මුදල් ඇමති ධූරයෙන් ඉවත් කරලා ෆීලික්ස් ආර් බණ්ඩාරනායක මැතිතුමා එතනට ගේන්නේ. ඒ කාරණේ පදනම් කරගෙන තමයි සම සමාජ පක්ෂය ගැලවෙන්නේ. ඊට අවුරුද්දක පස්සේ කොමියුනිස්ට් පක්ෂයත් ගැලවෙනවා. මේ බෙදීම නිසා. අර එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ අර සම සමාජ කොමියුනිස්ට් දෙකම එළියට ගියාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ සරල බහුතරය තියෙනවා. 3-2 විතරයි නැති වෙන්නේ. දැන් වර්තමාන තත්ත්වෙමයි. වර්තමානයේ පොහොට්ටුව නැත්තම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ත්‍රී ධුර 113ක් තියෙනවා. එතකොට මේ සහෝදර පක්ෂ වලින් 3-2 හදලා දීලා තියෙනවා. සහෝදර පක්ෂෙන් අහිමි වුණත් ආණ්ඩුව කරන් යන්න බාධාවක් නැහැ. අමතක කරන්න එපා 1977 පාර්ලිමේන්තු මැතිවරණයේදී අර පුංචි පක්ෂත් බිඳුවට වැටුණා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් 8ට වැටුණා. ඒ නිසා අපි අතර මතවාද ඇති වෙන එක වෙනයි. මත ගැටුම් ඇති වෙන එක එකයි. මේක පෞද්ගලිකව අරගෙන එකිනෙකාට අපහාස කරමින් මේක මහා බෙදීමක්. මත ගැටුම පෞද්ගලිකව අරගෙන මම ඔබේ යම් කිසි ඉදිරිපත් කිරීමම විවේචනය කරනවා. ඔබත් එක තරහින්ද නෙවෙයි. ඔබේ මතයට මම එකඟ නැති හින්දා. හැබැයි ඒකට හිතේ තියෙන මූ මට ගැහුවා නේද මම එන මුට කුඩු වෙන්න ගහන්න ඕනි කියලා නැති ප්‍රශ්න ඇති කරගෙන රණ්ඩු වුණොත් මොකද වෙන්නේ? මේ සන්දානයන් ඔබ කිව්වා කාට බින්දෙන්න පුළුවන්. අන්න 75 වෙච්ච දේ වෙන්න පුළුවන්. මේකින්ද මේ මත ගැටුමට ඉඩ දෙන්න. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය. හරි මත දැන් මෙතන අනෙක් පාර්ශවයේ නගන චෝදනාව තමයි උදේගම්ම පිළිබඳ මත ගැටුම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. හරි. දැන් ඔබතුමාලගේ මත ගැටුමත් එක්ක ඇවිල්ලා අවසානයේ ඔබතුමාලා නිර්මාණය කරගන්න උත්සාහ කරනවා කියලා කියන ප්‍රශ්නගත තත්ත්වය. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත්වන කාල සීමාව තුළ පොහොට්ටුවෙන් ඔහුට ආරාධනා කරන පක්ෂ සමාජිකත්වය ලබා ගන්න. එතනදී ඔහු ඊට නම්‍යශීලී වෙන්නේ නැහැ. ලබා ගැනීමක් සිදු කරන්නේ. හැබැයි ඊට පස්සේ අපි දකින්නේ නැහැ මේ පැත්තෙන් යෝජනාවක් එනවා හරි අනෙක් පැත්තෙන් අවස්ථාවක් ලබා දීම වෙනුවෙන් හරි සාකච්ඡාවක් වෙනවා. එහෙම නොවන පසුබිමක උඩින් ඇවිල්ලා ඇයි පොහොට්ටුවට යෝජනා කරන්නේ ස්ථානයක් ලබා දීම වෙනුවෙන් කියලා. අන්න එතන කේන්ද්‍රගත වෙච්ච ගැටලුකාරී තත්ත්වෙන්නේ මේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ වෙලාවේ ඔබතුමාලා ඔය සඳහන් කරන විදිහට ආණ්ඩුවේ ඇමතිවරු ඔබතුමාලාද ප්‍රමුඛ ආණ්ඩුවේ ඇමතිවරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක රට කරන ක්‍රියාවලිය තුල ඈත් වෙලා දින්නේ. දේශපාලනික වශයෙන් සම්බන්ධයක් නැද්ද? ගන්න තීරණ ගමට ගලාගෙන යන වැඩපිළිවෙල තුල නැද්ද? නෑ අතම අමාත්‍ය මණ්ඩලය කියන්නේ දේශපාලන තීන්දුව ගන්න තැනක් නෙවෙයි. අමාත්‍ය මණ්ඩලය කියන්නේ පරිපාලන තීන්දුව ගන්න තැනක්. දේශපාලන සංවාදයක් එතන කරන්නේ නැහැ. ඒ කියන්නේ මම අමාත්‍ය මණ්ඩලෙත් ඉන්නවා පක්ෂ නායක රැස්වීමක් ඉන්නවා.
පක්ෂනායක මණ්ඩලයේදී තමයි රටේ දේශපාලන තත්ත්වය පිළිබඳ තක්සේරු කරමින් ඉදිරියේදී ගත යුතු දේශපාලන උපාය උපක්‍රම තීරණය කරන්නේ. එතන අපි කියන්නේ රටේ පරිපාලනයේ ප්‍රධානීය වෙන ජනාධිපතිතුමන් පෙන්වලා දුන්නා ඉතිහාසයේ පුරාම සෑම විධායක ජනාධිපතිවරයෙක්ම පක්ෂනායකයෙක්. එහෙම නොවන එකම කෙනා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අපි කියන්නේ නෑ එතුමා හවල් පක්ෂ නායකයෙක් නේ. ඒක අපට අදාළ නෑ. අපි කියන්නේ අපේ සංවිධානයේ ඇතුලේ අපිට ඉගෙන කතා කරන්න පුළුවන්. අපේ සංවිධානයේ ඇතුලේ යම් නායකත්ව තන්තුරක් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ තන්තුරට නෙවෙයි. ඒක පරමාදර්ශී. ඒක වර්ධව තේරුම් ගැනීම. කොතනක්වත් කවුරුවත්ම කියලා නෑ මහින්ද මහත්තයාව ඉවත් කරලා ගෝඨාභය මහත්තයා ගේන්න ඕනේ කියලා. ඒ හදාගත්ත හිතලුවා. ඉතාමත් කිව්වේ මං කියන්නේ කොතනක්වත් කියලා නෑ. ඔබතුමාලා යෝජනා කරන නායකත්ව තැනකට තියන්න කියලා. මොකක්ද ඔබතුමාලා යෝජනා කරන්නේ? ඔබතුමාලා සංධානය ඇතුළේ නේ? ඔව් ඒක තමයි අපි යෝජනා කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ සංධාන කියන ව්‍යුහය තුල කිසිම තන්තුරක් දරන්නේ නැහැ. ඔව්. අපි කියමු මහින්ද රාජපක්ෂ මැතිතුමා නායකයා. එන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සභාපති වගේ දෙවෙනි පෙළ තන්තුරා. ඒ සංධානයේ ජාතික සංවිධායක විදිහට මේක සංධානයේ මෙහෙවීමේ වගකීම. මොකක් හරි එතුමාට දේශපාලනය කරන්න අවකාශයක් තිබී යුතුයි කියලා. ඒක මේ රාජ්‍ය මේ හදලා තියෙන යාන්ත්‍රණය ඇතුළේ අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා තමයි මීට කලින් මේ අරුබුදේ මතුන්නේ නැත්තේ සෑම ජනාධිපතිවරයෙක්ම පක්ෂික නායකත්වයක් දරපු නිසා. දැන් ඔබතුමාලා සඳහන් කරනතර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශපාලනය කිරීම සඳහා සංධානය ඇතුලේ තැනක් දෙන්න කියන කාරණය. දැන් එතුමා ගම සමග පිළිසඳරත් එක්ක ගමට යනවා. දේශපාලඥයෝ ටික ඇවිල්ලා ඉන්නවා. තීන්දුව తీරන ටික ගන්නවා ක්‍රියාත්මක කරන්න කියලා කියනවා. ඊට පස්සේ සමහරවිට කැබිනට් මණ්ඩලය තුලත් ඔබතුමාලා ගන්න පරිපාලනයේ තීන්දුව උනාට ඔක දේශපාලනයේ තියෙනවනේ. යම් තැනක දේශපාලනය තියෙනවනේ ගන්න තීන්දුව ආණ්ඩුව දේශපාලනයක් මත පදනම් වෙලා නිර්මාණය වුණා නම් ගන්න තීන්දුවේ දේශපාලනය ඇති වෙන්න දෙයක් නැහැ නේ මැතිතුමා. එතකොට කොතනද ප්‍රශ්නයක් තියෙන්නේ දැන් ජනාධිපතිතුමාට දේශපාලනය ප්‍රශ්නේ මොකක්ද කියලා ඔයාගේ උත්තරේ ප්‍රශ්නය ඇතුළේම තියෙනවා. මොකද්ද? ඔබ කියනවා ඇබිති මණ්ඩලයේ ගන්න තීන්දුවල දේශපාලනයේ තියෙන්න ඕනේ නැති වෙන්න බෑනේ කියලා. දැන් ගන්න එකේ දේශපාලන ස්වභාවයක් තියෙනවනේ මැතිතුමා. ඒකම තමයි අපිත් කියන්නේ. එහෙමනම් අය ජනාධිපතිතුමාගේ දේශපාලන තැනකට එන්නේ. ගන්න ඒක තමයි මේ කියන්නේ. මොකද්ද හේතුව? ඔබ කිව්වද ඒතර නැති නිසා. ඒ කියන්නේ ගන්නා වූ පරිපාලනයේ තීන්දුවල දේශපාලනික භාවයක් තියෙන්න ඕනේ. ඒක නැති වෙන්න බෑනේ කියලා ඔබ කිව්වනේ. අවාසනාවට ඒක නෑ. ඒක තමයි අපි මේ කියන්නේ මේකට දේශපාලනය ඔබන්න ඕනේ කියලා. මොකද ලංකාවේ විධායක ජනාධිපති ධූරයේ දේශපාලනික තන්තුරක්. ඒක පරිපාලන තන්තුරක් නෙවෙයි. ඒ නිසායි මේකට දේශපාලනය ජනාධිපතිතුමා දේශපාලන ක්‍රියාදාමයේ ඇතුළට මේ ව්‍යුහය ඇතුළට අරගෙන එන්න ඕනි කියලා විමල් වීරවංශ මැතිතුමා ඊටාම සාධනීය මේ රටේ ඉන්න බොහෝ අත්දැකීම් ඇති ජාතියේ ඉරණම අනාගතයේ වෙනස් කිරීමේ දිශානතිය වෙනස් කිරීමට ප්‍රබල තීන්දුව ගත්ත මෑත ඉතිහාසයේ හැරවුම් ලක්ෂ ගණනාවකදී සුක්කානම අල්ලන් හිටියේ පිරිසකින් කෙනෙක් බවට පත් වෙලා හිටියේ මහා පරිචයක් තියෙන කෙනෙක් විදිහට විමල් වීරවංශ මැතිතුමා කියන්නේ මේ වැඩ කරලා නැති වැඩ කරන්න දන්නේ නැති දේශපාලනේ නොතේරෙන තොත්ත බබාගේ ප්‍රකාශය නෙවෙයි විමල් වීරවංශ මැතිතුමා කරන්නේ. එතුමාට තියෙන අතිශයින්ම ගැඹුරු දේශපාලන අවබෝධය නිසා කරු ප්‍රකාශය. ඉතින් ඒ ගැඹුර ඒ මට්ටමේ නැති අයට මේක තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. හැමතුමා දැන් අනිත් කාරණේ දැන් 20 ගේනකොටත් යම් තැනකදී විරුද්ධ වෙනවා ඔබතුමාලා. ඊට පස්සේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වෙන සාකච්ඡාවේදීත් ඔබතුමාලා විරුද්ධ වෙනවා. විපක්ෂයේ කාර්යභාරය ඔබතුමාලා මේ සිද්ධ කරන්න උත්සාහ කරනවද ආණ්ඩුව ඇතුළේද? ඇත්තෙම විපක්ෂයේ කාර්යය නෙවෙයි මේක තේරුම් ගන්න. මගේ ජීවිතේ මට වැඩිම බැනලා තියෙන්නේ මගේ අම්මයි තාත්තයි. තරහටද? මම මට ගහලා තියෙන්නෙත් වැඩිම අම්මයි තාත්තයි. ඔබතුමාලා එළියට ගිහලා මාධ්‍ය සාකච්ඡා තියලා තියෙන්නේ ආණ්ඩුව හදාගන්න. ඒ වෙනසුන් නැද්ද ආණ්ඩුවේ තීන්දුව? ඔබ කාරණා දෙකක් කිව්වනේ. 20 වෙනි සංශෝධනය ගැන කිව්වා. ආණ්ඩුව ඇයි 20 වෙනි සංශෝධනයේට සංශෝධන 9ක් එකතු කරේ? ඉතින් ඒ අපි කියන අපිට බහුතරේ නැහනේ. අපි මේ ඉතා മന്ത്രിවරු 16 දෙනෙක් එකතු වෙලා වෙලේ හිටියේ. මේ දාපාර മന്ത്രിවරු 13 දෙනෙක් එකතු වෙලා හිටියේ. ඉතින් අපි මේ 150ක 13ක් කියන ඉතා පොඩි ගාණක්නේ. අපි ඉදිරිපත් කරපු කාරණා තාර්කික බව පෙන්න. ඉතින් එහෙක කරන්නේ නැතුව අර ඔබට මතක ඇතිනේ පෞගේ ආණ්ඩුව බැඳුම් කර වංචාව සිද්ධ කරා. ආණ්ඩුවේ මැති අමුතුරු කිව්වේ මොකද්ද? වහම අර්ජුන් මහේන්ද්‍ර අල්ලා හිරේ දාලා මේක විසඳගමුණු කියලා නෙවෙයි කිව්වේ. එහෙම එකක් උනේ නෑ, එහෙම එකක් උනේ නෑ කියලා වාද කරා. පොත් ලිව්වා, සම්මන්ත්‍රණ කරා, කමිටුපත් කළ තීන්දුව ලිව්වා. මොකද උනේ? ආණ්ඩුව හොරුන්ගේ ආණ්ඩුව කියලා ජනතාව පිළි අරගෙන ගෙදර යවුවා. මේ රටේ දැවැන්තම ජයග්‍රහණය වෙන යුද ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය. මම අද උදෑසන මගේ කතාවකදී කිව්වා අගමැතිතුමා ළඟ තියාගෙන දුටුගැමුණු රජතුමාට වඩා අභියෝගාත්මක ජයග්‍රහණයක් ඔබතුමා ලබා ගත්තේ කියලා විග්‍රහාත්මකව මම පෙන්නුවා.
ඒ වගේම ලංකා ඉතිහාසයේ පරාක්‍රම බව රජුරන්ට වඩා යටිතල පහසුකම් සංවර්ධනය කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විතරයි. 2015 පෙරදුනානේ. ඉතින් එදත් හිටියා වන්දිමට්ටියෝ ටික මොන වැරද්දක් වෙච්ච ඉඳනේ පෙරදුනේ. හැබැයි මොනවා වුණත් වන්දිමට්ටියට නියමට රට යනවා සර් ඔබතුමා කරන ආකාරය ඔබතුමා ජීවිතුන් අතර ඉන්නකම් ඔබතුමා තමයි ජනපති කියමින් හිටියා. එදත් විමල් වීරවංශ ඇමතුමාලා අපි කරකස විවේචන ඉදිරිපත් කරා. අපි නරක මිනිස්සු වෙලා හිටියේ. හැබැයි අර ජනාධිපතිතුමා වර්ණනා කර කර හිටියේ කට්ටිය පෙරදුනා විතරයි ගිහිල්ලා අනිත් පිළට එකතු වුණා. එතුමාගේ වැඩපිළිවෙල ගැන විවේචනය කර කර හිටියේ අපි තමයි එතුමාව කරට අරගෙන ආපහු බලයට ගෙන දක්වා ගෙනාවේ. මට මතකයි 2015 සැප්තැම්බර් 1 වෙනිදා ලංකාදීප පත්තරේ 16 කාටුන් එක. මොකද ඒක කියන්නේ? උඹලා දෙන්නත් ගියා නම් ඉවරයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා වලව්වේ හාන්සිපුටුවේ දිගෑදලා ඉරිච්ච බැනියමයි ඉරිච්ච සරමයි ඇඳලා ඉන්නවා. අපි දෙන්නත් කඩමාළු ඇඳගෙන වලව්වේ බිම වාඩි වෙලා ඉන්නවා. මමයි විමල් ඇමතුමයි කවුද මහින්ද මැතිතුමා කියනවා උඹලා දෙන්නත් අර පැත්තට ගියා නම් ඉවරනේ කියලා. ඉතින් මේක කරදර මුන් දෙන්න ඇවිල්ලා ආපහු වෙන්න කියලා කරදර කරනවා. ඉතින් මුන් දෙන්නත් ඒ පැත්තට ගියා නම් මට කරදරයක් නැහැ. නිවිසැනෙහිල්ලේ විශ්‍රාම සුවයෙන් ඉන්න පුළුවන් නේ කියන අදහස තමයි ඒකෙන් කියවුනේ. ඉතින් අපි මේ තාම දුක් විඳලා හදාගත්ත ආණ්ඩුව. අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවෙක් කෙරේ ඇති ආදරේ ප්‍රේමය අපිට මේ ආණ්ඩුව ගැන තියෙනවා. ඒ නිසා මේ අපි හදාගත්ත දරුවට වැරදි පාරේ යන්න දෙන්න බෑ. අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 2015 අත්වෙච්ච ඉරණම යලි අත්වෙන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා වැරද්දක් වෙනවා නම් ඔව් අපි කෑ ගන්නවා. ඒ කෑ ගන්නේ ආණ්ඩුව අමාරුවේ දාන්න නෙවෙයි ආණ්ඩුව අමාරුවේ වැටෙන එක වළක්වන්න. අපිට තව ප්‍රශ්න ගණනාවක් තියෙනවා කතා කරන්න. මේ සම්බන්ධයෙන් මම ඔබතුමාගෙන් අහන අන්තිම ප්‍රශ්නය. බැසිල් රාජපක්ෂ මහත්මයා උඩ ඉඳන් පහළ දක්වා වූ දේශපාලන යාන්ත්‍රය ක්‍රියාත්මක කළ මහමැතිවරණයේ 3-2 බලයක් ලබා ගැනීම වෙනුවෙන් දේශපාලන යාන්ත්‍රණය. අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා පරිණත භාවයත් එක්ක සක්‍රිය වී ක්‍රියාත්මක වුණා. ජනාධිපතිතුමා රට කෙරවීම වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ජනතා අභිලාෂයන් මුදුන්පත් කරගන්න ව්‍යාප්තමග ඔස්සේ අපි මේ දක්වා නොදුටු පිරිසක් ඒකරාශී කරගෙන දැනුම් සම්භාරයක් එක යන ගමනක් කරනවා. මේ බලකණු තුනක් එකට යද්දී එක ගේක එක පවුලක ඔබතුමාලා යෝජනා කරනවා. ඒ පවුලේ ඉන්න කණුවක් ගෙනලා තව තැනක හිටවන්න කියලා. ඒක සාධාරණයි. කොතනද මේ යෝජනාවක් කරලා තියෙන්නේ? දැන් ඔබතුමාලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් සුදුසු තැනක තියන්න ඕන කියලා. දැන් දේශපාලනය වෙන්නේ. කොහොමද වෙන්නේ බලකණු තුන එකක් ගලවලා පැත්තකින් තියන කෙනෙක් කොහොමද වෙන්නේ? ඔබතුමාලා දැන් මේ කියන්නේ මොකද්ද? දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නවා දේශපාලනය කරනවද නැද්ද? කරනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමා දේශපාලනය කරනවද නැද්ද? දේශපාලනය කරනවා. ඒ දෙන්නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තුල සන්දානය තුල තනතුරු දරනවද නැද්ද? දරනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශපාලන තනතුරක් දරනවද නැද්ද? නෑ. පක්ෂික සමාජිකත්වයකුත් නෑ. ඔබතුමා කියන ආකාරයට මේ බල කණු තුනෙන් දෙකයි දැන් අර මොකද ටීපෝ එකේ කණු දෙකයි තියෙන්නේ. ඒක නිසා මේක දැන් සමබර නෑ. ඔබේ උදාහරණය හරියටම හරි. අපි කියන්නේ මේ කණු තුනම වැදගත් මේක සමබරව තියෙන්නේ. මේක වැටෙන එක වළක්වන්න නම් ඔබගේ උදාසන උපමාවට කටට මසුරන් දාන්න වටිනවා. අපි කියන්නේ මේ පැත්තකින් තියලා තියෙන මේ කණුවත් ගෙනල්ලා මේක යටින් තියලා මේක සමබර කරලා වැටෙන්න හදන එක නතර කරලා දෙන්න කියලා. නරකද අදහස? දැන් ඔබතුමාලා මේ වෙනුවෙන් මගේ උදාහරණේ නෙවෙයි. හරි උදාහරණේ. දැන් මෙතනදී ඒක ඔබතුමා දැන් අනිත් පැත්තට ඔබතුමාගේ ගත්තා. හරි. මේ සමබරව යන ඔබ පිළිගත්ත මේ දෙදෙනා දේශපාලනයේ සිටිනෝ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දේශපාලනේ නැහැ. පක්ෂ සමාජිකත්වයක්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දේශපාලනේ නැහැ නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වෙනම ගමනක් යන ජනාධිපතිවරයා ජනවරම ලබා ගන්න. එතුමා වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශයක් කරා හදලා ඒ වගේම ව්‍යාප්තමග හරහා වෙනම කණ්ඩායමක් එකතු කරගෙන එතුමා වෙනම දිශාන්තයක් යනවා. මේ මහා සමාජය තුළ කරන්න බෑ ලක්ෂ 69ම නායකයා. මේ ව්‍යාප්තමගේ ඔබ කියන ආකාරයට ව්‍යාප්තමගේ අපිත් මැදිහත් වෙලා බිහි කරපු එළියේ නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බව ඇත්තයි ජනාධිපතිවරණයට කලින්. ලක්ෂ 69ම ඡන්දය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. මේ මහා සමාජය තුළ දැන් මේ ලක්ෂ 69 නායකයා. ඒකෙන් ව්‍යාප්තමගේ නායකයා කරලා පැත්තකට දාලා ව්‍යාප්තමග කියන්නේ මේ ලක්ෂ 69 ඉතාම සුළු පිරිසක්. ඒ සුළු පිරිසේ නායකයෙක් අතර ලඝු කරොත් අන්න ගෝඨාභය මහත්තයා වැටෙනවා. නෑ ඒ ලඝු කිරීම නේ. ගෝඨාභය මහත්තයා වටන්න හදන්න එපා. නෑ ඒ ලඝු කිරීම නෙවෙයි ගමන්පිල මහත්තයා. මේ මහා සමාජයේ අපි හඳුනාගත්ත කොටස් තුනක නියෝජන තුනක් නොවේ තිබුණේ. ඒ නියෝජන තුල කොටස් තුන සමබරව ගියානේ. ඒ කියන්නේ මහමැතිවරණ තුල ඔබතුමාලා අපේක්ෂා කරපු 3-2 බලය ජනතාව දුන්නේ. මේ මහ බලකණු තුනනේ සමබරව ගියේ. ඒ සමබරව තියෙන බලකණු තුන ඔබතුමාලා ඇයි මේ චලනය කරන්න හදන්නේ? නෑ ඔබ වැරදි.
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නායකත්වයේ ලබා දුන්නු සුළු පිරිසක් හිටිය බලවේගයට පමණක් නායකත්වයේ දුන්නේ ජනාධිපතිවරණයට පෙර. ජනාධිපතිවරණයෙන් පසු එතුමාට ඡන්දෙ දුන්නා. ලක්ෂ 69ම නායකයා. මේ ලක්ෂ 69ම එතුමාට ඡන්දෙ දුන්නා. එතුමා තරං කරේ ස්වාධීනෝනේ ඔබ කියන ආකාරයට මම නිර්දේශපාලනිකයි කියලා එතුමා ස්වාධීනව තරං කරේ නැහැ. එතුමා තරං කරේ පොහොට්ටුව ලකුණේ. පොහොට්ටුව ලකුණේ එතුමා තරං කරු පොහොට්ටුව ලකුණට තමයි ලක්ෂ 69 හම්බුනේ. ඒතර ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දෙ දෙන්න තමයි පොහොට්ටුවට කතිරි ගෙව්වේ. ලක්ෂ 69ක්. නැත්නම් ඉතින් ඇයි අපිට දැන් ඒ තව වුණ පුද්ගලෙක් දැම්මොත් ඔය ලක්ෂ 69 විදිහට වෙන්නේ නැහනේ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැන් වියත්මගේ නායකයා නොවි පමණක් නොවි එළියේ පමණක් නොවි ලක්ෂ 69 නායකයෙක් බවට පත් වෙන්න ඕනේ. ඉතින් හරිම තාර්කිකයි. එතුමාට ඡන්ද දුන්න පිරිසට එතුමා නායකත්වය දෙන්නේ නැත්තම් එතන අරුබුදයක් මතුවෙනවනේ. එතුමා යෝජනා කරනවා එකෙන් කෑල්ලකට නායකත්වය දෙන්න. කෑල්ලක නායකත්වය දෙන්නොත් තමයි මේ ප්‍රශ්න මතුවෙන්නේ. එතුමා 69ම නායකයා වෙන්න. මොකද එතුමාට බෑ හරියට අම්මා කෙනෙක් තමන්ගේ එක දරුවෙකුට වැඩියෙන් ආද මෙයා මගේ දරුවා ඉතුරු කට්ටිය මගේ නෙවෙයි කියන්න බෑ. අම්මා නම් පවුලේ නායකයා නම් දරුවෝ ඔක්කොම මේ මගේ දරුවෝ මිසක් අර දරුවා මගේ ඉතුරු ටික මගේ නෙවෙයි කියන්න බෑ. එහෙම කරන්න ගියොත් අර්බුදයක් එනවා. අපි එතනින් එහාට යමු. උදේ ගමන් පිළිවෙත්තුමාගෙන් අහන්නම තිබුණු කාරණා ගණනාවක් ගැඹුරින්ම ප්‍රශ්න කළා. මම විශ්වාස කරනවා ඔබට යම් පැහැදිලි කිරීමක් සිද්ධ වෙන්නේ නැති මේ අරගලය සහ දේශපාලන අර්බුදය තුළ මොකද්ද වෙලා තිබුණේ මොකද්ද වෙන්න යන්නේ කියන කාරණය සම්බන්ධව. ඉතින් එහාට යමු. අපිට තියෙන කාලෙත් එක්ක ඔබතුමාට අමාත්‍ය ධූරයක් බාර දීලා තියෙනවා. ඒ අමාත්‍ය ධූරයේ වගකීමත් ඔබතුමා ඉටු කරමින් පවතිනවා. පහුගිය කාල සීමාව තුළ 3-2 බලයක් ලබා ගැනීම වෙනුව ඔබතුමාලා වේදිකාවල බොහෝ ගණනක් පොරොන්දු ලබා දුන්නා. ඒවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ අනෙක් පැත්තෙන් විපක්ෂ නගර චෝදනාවක් දේශපාලන පැළගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කරපු ජනාධිපති කමිෂන් සභාවේ වාර්තා මත පදනම් වෙලා ඔබතුමාලා දේශපාලන දඩයමක් කරන්න සූදානම් කියන චෝදනාව. මොකද්ද කරන්නේ? ඇත්තෙන්ම පසුගිය ආණ්ඩුව විසින් දේශපාලන දඩයමක යෙදුනාද නැද්ද කියන එක ගැන මේ රටේ සංවාදයක් නැහැ. ඒක තිත්ත ඇත්තක්. ඇයි අපේ කටහඬවල් වලින් නෙවෙයි කවුද රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයා දුරකථනයෙන් නඩුකාරවරුන්ට කතා කරමින් කියනවා නඩු තීන්දුව වලට බලපෑම් කරමින් කියනවා උසස් වීම පොරොන්දු වෙනවා. දේශපාලන පරිගැනීම නෙවෙයිද? මගේ නම කියලා පොලිසිය අයට කියන මගේ කට වැඩි ඒකින්ද මොනවා හරි කරලා ඇතුළට දාන්න කියලා. මගේ නම කියලා කියන්නේ. මම කළා දෙන වරද්ද මොකද්ද? කට වැඩි. ඒතර කට වැඩි වීම මත ඔබතුමාට හිතනවද නැත්නම් මගේ කට වැඩි කියලා. හැබැයි රංජන් රාමනායක මැතිතුමාට මගේ කට වැඩි කියලා හිතලා ඒක මත මාව අල්ලලා හිරේ දාන්න පුළුවන් නම්. ඒතර දේශපාලන පරිගැනීමක්ද තියෙන රටේ නීති ක්‍රියාත්මක කිරීමක් තියෙන. ඊළඟට එවකට අල්ලස් කොමසාරිස් ජෙනරාල් වරිය දිල්රුක්ෂි ඩෑස් මැතිනිය නිශ්ශංක සේනාධිපති මහතාට කතා කරලා කියනවා අනේ නිශ්ශංක ඔයා වරදක් කළා නේද මට කරන්න දෙයක් නැහැ මට බලපෑම් තියෙනවා කියලා. ඒක දේශපාලන පරිගැනීමක් නෙවෙයිද? ඇයි නිශ්ශංකට බලපෑම් වෙන්නේ මොකටද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව නම ගාවලා එතුමාව ඇතුළට දාන්න කටයුතු කරන්න. ඇවන්ගාඩ් සිද්ධිය හරහා ගෝඨාභය මැතිතුමා කොටු කරන්න ඇයි? එක්සත් ජාතික පක්ෂයට ඉතා නිවැරදි තක්සේරුවක් තිබ්බා. 2015 ජනවාරි 8 වෙනිදා බලයට එන්නේ. 2015 පෙබරවාරි 15 වෙනකොට ඇවන්ගාඩ් සිද්ධිය ඇදලා ගන්නවා. මොකටද? ගෝඨාභය මැතිතුමාව කොටු කරන්න. ඇයි ඒ අයට තක්සේරුවක් තිබුණා. බලයට පත් වෙලා මාසෙකමාරයි. තක්සේරුවක් තිබුණා ඊළඟ ජනාධිපතිවරණයේදී ගෝඨාභය ආවොත් අපි පරදිනවා කියලා. ඒ නිසා ගෝඨාභය පැමිණීම වළක්වන්න එයාව අල්ලලා හිරේ දාන්න නඩු 17කට චෝදනා ගොනු කරා. ගෝඨාභය මැතිතුමා වටේ හිටියේ පිරිස් එතුමාව පාවා දුන්නෙත් නෑ බොරු චෝදනාවලට. අනිත් පැත්තේ නීතිඥයෝ ඉතා කැපකිරීමෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මැතිතුමා ඇතුලේ නීතිඥ කණ්ඩායම මහා කැපකිරීමක් කරලා අවශ්‍ය නීති තර්ක ගොනු කරලා එතුමාව බේරගත්තා. නැත්තම් අපිට ජනාධිපතිවරණයට දාන්න ගෝඨාභය කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒ මහා දේශපාලන පරිගැනීම ඊළඟට එවකට හිටිය අධිකරණ ඇමතිවරයා ජනාධිපති කොමිෂන් සභාව ඉස්සරහට ඇවිල්ලා කියනවා ඒ කාලේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලිගහ මන්දිරේ අපි කණ්ඩායමක් රැස් වෙලා නීතිපතිවත් ගෙන්නලා පොලිස්පතිවත් ගෙන්නලා අපි උපදෙස් දුන්නා කාවද ඇතුළට දාන්න ඕනි දැන් මොන නඩුවද ගන්නෙ අර පැමිණිල්ලට තාම පොලිසිය විමර්ශන මොකද කියලා හොයුවා කියලා. ඇමතිවරුන්ට අගමැතිට අයිතියක් තියෙනවද විමර්ශන කරන්න? ඉතිහාසයේ මීට කලින් වෙලා තියෙනවද? එතකොට දේශපාලකයන්ගෙන් සැදුම්ලත් කමිටුවකින් නම් විමර්ශන කරන්නේ චෝදනා ගොනු කරන්නේ. ඒතර දේශපාලන පරිගැනීමක් නැද්ද? ඉතින්
මේ එහෙම නැතුව සුරංගනා කතාවක් ලියලා මේ අයට කිව්වොත් මේ අය දේශපාලන පරිගැනීම් කර ඇත කියලා ලියලා තිබ්බනම් අන්න වැරදි. අන්න විපක්ෂයේ මර්ධනය සඳහා දේශපාලන පරිගැනීම් කියන මාතෘකාවක් හදාගන්න. මෙතන එහෙම නෙවෙයි වාර්තාව බලන්න. සාක්ෂි සහිතව, නම්ගම් සහිතව, දිනවකවානු සහිතව සාක්ෂිමය ලේඛන ඇතුළත් කරමින් තමයි ඒ වාර්තාව හදලා තියෙන්නේ. ඉතින් අපි පෞගේ අවුරුදු 5 මේ ආණ්ඩුවේ මම 2000 ඉඳන් දේශපාලනයේ ඉන්නවා 2007 ඉඳන් ආණ්ඩුවේ තනතුරු දරනවා හොරකමක් මැරකමක් සල්ලාලකමක් කරා කියලා කවදාකවත් චෝදනාවක් එල්ල වෙලා නැහැ මේ ලංකා භූමිය ඇතුළත. මොකද කරේ? විදේශිකයෙක්ව ගෙන්නලා අධිකරණ සාක්ෂි කුඩුවේ නගලා මම අවුරුදු 20කට කලින් යාගේ මුදලක් වංචා කරා කියලා කිව්වා. 1997 වංචා කරා කියන එයා කියනවා අවුරුදු පැමිණිල්ල කරලා අවුරුදු 18ක් වෙනවා. අවුරුදු 18ටම කවදාක්වත් මගේ මං වංචා කරා කියන මුදල් මගෙන් ඉල්ලලත් නැහැ. මට ලිපියක් කියවලා නැහැ. විද්‍යුත් ඇපෑලක් කියවලා නැහැ. දුරකථන ඇමතුමක්වත් දීලා නැහැ. කොහොම මගේ සල්ලි කියලා. එහෙම මිනිස්සෙක් ඉන්නවා තමන්ගේ සල්ලි කවුරු හරි අරන් දින්න ඕන. ඊළඟට මට විරුද්ධව පොලිසියකට ලංකාවේ ඕස්ට්‍රේලියාවේ කොහෙවත් පැමිණිලි කළා නැහැ. අඩුම ගානේ තානාපති කාර්යාලයට පැමිණිල්ලක් කරන්නේ. අහසෙන් එකපාරට මීට කලින් ගම්මන්පිල මෙහෙම කරා කියලා අහලා තියෙනවද? නැහැ. එකපාරට හදිස්සියේ මතුවෙලා කොයින්දෝ චරිතයක් ඇවිල්ලා අන්තිම උසාවියේදී මනුස්සයා කියන්නේ බොරුයි කියලා ඔප්පු වුණා. නමුත් අපට වෙච්ච පීඩාව මා දවස් 13ක් අර බලු කූඩුවේ läගලා හිටියා. මා නිවැරදි කරු වුණත් බලු කූඩුවේ läගලා මා වින්ද දුක මට ආපහු නැති කරලා දෙන්න පුළුවන්. ඉතින් එවිනි පහත් වැඩ කරපු තමන්ගේ බලය අයිතු ලෙස පාවිච්චි කරපු අයට නිසි දඬුවම් දීලා කවුරු බලයටපත් වුණා. මෙවැනි කැත වැඩ නොකළ යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නේ. අපේ ආණ්ඩුව කියවෙනි දේවල් කරන්න හැදුවොත් අනිවාර්යයෙන් මම විරුද්ධ වෙනවා. ඇමතුමා දැන් ඔබතුමාලා ඇයි දේශපාලන පරිගණනය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කරපු ජනාධිපති කමිෂමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්නේ? නැත්නම් මේ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ඒක විශාල වාර්තාවක්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී සෑම වාර්තාවක්ම සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුනෙන් ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් මේ පරිවර්තනය කරමින් යනවා. පරිවර්තනය කරාන් පස්සේ මුද්‍රණය කරලා ඉවරුණාට පස්සේ අනිවාර්යයෙන් මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා විතරක් නෙවෙයි. අපි පාර්ලිමේන්තුවේ අඩුම වශයෙන් දින දෙක විවාදයක් මේ සම්බන්ධයෙන් තියන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ පැත්තයි මේ පැත්තයි කියන කතා අහලා පොතේ ලියලා තියෙන කතා බලලා ජනතාවට තීරණය කරන්න පුළුවන්. ඇත්තටම මේ සිදුවන්නේ විපක්ෂයෙන් පරිගැනීමක්ද නැත්නම් විපක්ෂයේ පරිගැනීම ලක්වුවන්ගේ අඳෝනාව හෙලි කිරීමක්ද කියලා. ලක්ෂ්මන් කිරියල් ඇමතුමා සඳහන් කළා තිබා හිටපු ඇමතුමා සඳහන් කළා තිබා දැන් අපි දන්න කාරණයක් තමයි ප්‍රජායති හවුසි කිරීම පිළිබඳව වෙන පූර්වෙහි අත්දැකීම අපිට තියෙන්නේ ජයවර්ධන මහත්මයා සිරිමව බණ්ඩාරනායක මහත්මයාගේ ප්‍රජායති හවුසි කිරීම. දැන් ඔබතුමාලා මේ සූදානම් වෙනවා කියලා දේශපාලන පරිගැනීම පිළිබඳ විමර්ශන කිරීම සඳහා පත් කරපු ජනාධිපති කමිෂන් සභාවේ නිර්දේශ මත පදනම් වෙලා විපක්ෂයේ දඩයම් කිරීම සඳහා වන ඔබතුමාලට බලපෑම් කරන නැත්නම් දේශපාලන වශයෙන් ඔබතුමාලට තරගකාරීව ඉන්න අයගේ ප්‍රජායති හවුසි කරන්න. මොකද්ද මේ කරන්න සූදානම් වෙන්නේ? එහෙම සූදානම්ක් තියෙන ඇමතුමාට මොහොතකට අවසර දෙන්න අපි විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා උත්තරේ ළඟ නවතිමු. අපි අනිත් තීරණය සමගින් පිවිතුරු හෙළවුරුමේ නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදේ ප්‍රභාත් ගම්මන්පිල මැතිතුමාලක අපි තීරණය වැඩසටහනේ ඉන්නේ. ඇමතුමා විරාමයට යන්න කලින් මම ඔබතුමාගෙන් අපේක්ෂා කරපු පිළිතුර සහ මම ඔබට ඉදිරිපත් කරපු ප්‍රශ්නය ප්‍රජායතය අහුසි කිරීම වෙනුවෙන් යම් නිර්දේශයක් කරලා තියනවාද ජනාධිපති විමර්ශන කමිෂන් සභාවෙන් දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරපු ඒ මත පදනම් වෙලා ඔබතුමාලා දේශපාලන දඩයමක් කරන්න සූදානම්. ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ප්‍රබලව සඳහන් කළා පසුගියදා ඔබතුමාලා ඒකට තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කමිෂන් සභාවෙන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කිව්වා. ඒක කරන්නෙත් නැහැ. දවස් දෙක විවාදයක් ඉල්ලලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවකුත් නැහැ. අපි උසාවියට යන්න ලෑස්ති. අපි අධිකරණයට යන්න ලෑස්ති කියන තැන එතුමා අවසානයේ කතාව නැවැත්තුවේ. ඇත්තම ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාට කලින් ওই දේ ප්‍රකාශ කළේ මා මිත්‍ර අනුර කුමාර දිසානායක මැතිතුමා. එතුමා කිව්වා අපිව පාර්ලිමේන්තුවෙන් එළියට දාන්නයි යන්නේ. පාර්ලිමේන්තුවෙන් එළියට දාලා අපේ දේශපාලනය නතර කරන්න බෑ. අපි පාරේ ඉඳන් දේශපාලනය කරනවා. මේ ඔක්කොම කියන්නේ නෝ අපෙන් පලිගන්න යනවා කියලා. ඔය එක්කෙනෙක්වත් කියනවද ඔය චෝදනා කරන ආකාරයෙන් අපි නම් අර්ලිගා මන්දිරේ රැස්තුන්නේ නැහැ, නීති විරෝධී සංවිධානයක් හදන් හිටියේ නැහැ. නීතිපතිලා පොලිස්පතිලා ගෙන්නලා විපක්ෂයේ දේශපාලකයන්ගෙන් පලිගන්න සංවිධානය වුණේ නැහැ, එවැනි උපදෙස් දුන්නේ නැහැ. ආසාවට කියනවද? නෑනේ. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? අර මිනිමරුවෙක් කියනවා මම මිනිහ නම් දැන් අපි කියමු මිනිමරුව ඔබට චෝදනාවක් කෙල්ල එනවා.
ඔබ මිනී මැරුව කියලා. ඔබ කියනවා මාවෙල්ලුම් ගස්ක යවන්නයි හදන්නේ මගේ දරුවන්ට තාත්තෙක් නැති කරන්නයි හදන්නේ මගේ බිරිඳට ආදරණීය සැමියෙක් නැති කරන්නයි හදන්නේ කියලා. මොකද්ද ඒ කියන්නේ? ඔබ එල්ලුම් ගස් යවන්න සිද්ධ වෙන වරදක් කරලා තියෙනවා කියලා ඔබ පිළිගැනීම නේද? ඔබතුමා ජනාධිපති විමර්ශන කමිෂන් සභාවට ගියා. කොතරකදී හරි දැන් ඔබතුමෝ කියන චෝදනාව ඔප්පු කරන්න සාක්ෂි ඉදිරිපත් වුණාද? අනිවාර්යයෙන් මොන චෝදනාවද? දැන් දේශපාලන පරිගැනීම් වෙනුවෙන් එක්තැනකදී ජවිපේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමා අර දූෂණ විරෝධී කමිටුවට අරලිගහ මන්ත්‍රීට ගියා. ඒ තීන්දුව තියෙන ගණ තැන එතුමාත් හිටියා කියලා. අනිවාර්යෙන්ම ඔවුන්ම පිළිගන්නවා. ඔප්පු කරන්න දෙයක් නැහැ. ඒ කමිටුවේ හිටපු විජේදාස රාජපක්ෂ මැතිතුමා පිළිගත්තා එතුමා ඒ කමිටුවට ගියා කියලා. අනුර කුමාර දිසානායක මැතිතුමා රැස්සිං වලට ගියා කියලා පිළිගත්තා. ඊළඟට ඒ කමිටුවේ ලේකම්වරයා ලෙස නැත්නම් කමිටුවේ තිබ්බ විධායක කටයුත්ත කරන පොඩි ලේකම් කාර්යාලයක් පිටුල ඒක අධ්‍යක්ෂ විදිහට හිටියා අනුර කුමාර දිසානායක මැතිතුමා අමාත්‍ය ධූරයක් දරපු කාලේ එතුමාගේ පෞද්ගලික ලේකම් තනතුරේ හිටිය පුද්ගලයා මට නමින් මතක නැහැ දැන්. මම කොමිසම සභාව ඉදිරියේ ඉන්න වෙලාවක ඌ සාක්ෂි දුන්නා මට මතකයි. ඔවුන් පිළිගත්තා ඌ මෙතන පඩි ලබන රැකියාවක් කරමින් මේ කමිටුවේ කටයුතු මෙහෙවුවා කියලා. ඒකට ආපු කට්ටියගේ විතරක් නෙවෙයි අත්සන් ලේඛන පැමිණි අයගේ නාම ලේඛන ඒ ඔක්කොම සාක්ෂි පිටියේ ලිපිගොනු පිටින් කොමිසම ඉදිරියට ඉදිරිපත් වුණා. මේ ඇයිලා හිතලු මත ගත්ත තීන්දුවක් නෙවෙයි. ඔබ මේ වාර්තාව එළියට આવම බලන්න සියලු සාක්ෂියක තියෙනවා. කොමිෂන් සභාවකට බෑ නිකන් නිර්දේශ ඉදිරිපත් කරන්න. එයා තමන්ගේ නිර්දේශයේ පදනම් වුණු කාරණා සාක්ෂි සහිතව දක්වලා තියෙනවා. ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා නගන අනිත් චෝදනාව තමයි එතුමා නගන තර්කය තමයි දේශපාලන පරිගැනීම් සඳහා විමර්ශනය කිරීම සඳහා පත් කරපු ජනාධිපති කොමිසමට තොරතුරු විමර්ශනය කරන මිසක නිර්දේශ ඉදිරිපත් කරන්න පුළුවන්ද කියන කාරණය. මේමයි ජනාධිපති කොමිසම සභාවක් විමර්ශනය කළා තොරතුරු ඉදිරිපත් කරනවා. ඒ වගේම නිර්දේශ ඉදිරිපත් කරන්න කිසිම බාධාවක් නැහැ. හැබැයි විශේෂ ජනාධිපති කොමිසමක වෙනස වෙන්නේ විශේෂ ජනාධිපති කොමිසමක් විසින් ලබා දෙන දඬුවම් නිර්දේශ කරන්න බලය තියෙනවා. මේකේ දඬුවම් නිර්දේශ කළා නැහැ. අපේ ප්‍රජායති හවුස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරන්න කොහොමද එහෙනම්? ඒ ආණ්ඩුව ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාගේම තමයි. එහෙම දඬුවම් කාගේවත් ප්‍රජාහිතය අහෝසි කරන්න කියලා ඒ කමිෂන් සභාවේ නිර්දේශයක් නැහැ. නිර්දේශ කරලා තියෙන්නේ මෙවැනි කමිටුවක් ක්‍රියාත්මක වුණු බවට සාක්ෂි තියෙනවා. අපිට තිබ්බ කාලය අනුව අපිට මේ පිළිබඳව වැඩිදුර විමර්ශනය කරන්න බැරි වුණා. මේක නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවේ සම්පත් භාවිතා කරමින් කරගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානයක්. මේ සංවිධානයේ කටයුතු පිළිබඳ පමණක් විශේෂයෙන් සොයා බලන්න විශේෂ ජනාධිපති කමිෂන් සභාවක් පත් කරන්න කියලා තමයි නිර්දේශය තියෙන්නේ. ඒ මිසක් ආවලාව හිරේ දාන්න මෙයාගේ ප්‍රජාහිතය අහෝසි කරන්න එහෙම කිසිම නිර්දේශයක් නැහැ. ඉතින් තාම අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය මණ්ඩලයේ දැක්කා. අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශ පිළිබඳ යම් අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකයෙක් විදිහට මම ඒවා රටට කිව්වා. ඒ කිව්ව දෙයින් පරිබාහිරව නිල වශයෙන් වෙන කොහොක්වත් තොරතුරු නැහැ. ඉතින් නොදකපු වාර්තාවක් පිළිබඳ අර අපි කියනවනේ මොකද්ද කියන්නේ අර මිරිස් කාපු එක නහය දනවා කියන්නේ කාගේද? අන්න ඒ වගේ තියෙනවනේ. දැන් මේ දන්නවා තමන් කරේ මොකද්ද කියලා. එහෙනම් අපි දැන් ඒ අය නිගමනයකට එළඹිලා තිනවා. අපි කරපු වැඩවල හැටියට නම් අඩුම ගානේ අවුරුදු 7ක්වත් ප්‍රජාහිතය හිමි වෙන්න ඕනි කියලා නිගමනය කරලා මෙන්න අපේ ප්‍රජාහිතය අවශ්‍ය කරනවා කියලා කෑ ගහනවා. එහෙම එකක් නැහැ. හැබැයි දැන් ආණ්ඩුවට එක දෙයක් හේතු වෙලා තියෙනවා. මේ අය අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතු වරදවල් ටිකක් කරලා තියෙනවා. ඒකයි මේ කෑ ගහන එක්කෙනෙක්වත් කියනවා මම කිසි වරදක් කරේ නැහැ. ඔය කියන එකත් චෝදනා බොරු. අපි එහෙම කමිටුවක හිටියේ නැහැ. අපි දේශපාලන පරිගැනීමක් කරේ නැහැ. අපේ අනිත් අයව බොරුවට හිරේ දාන්න කුමන්ත්‍රණය කරේ නැහැ. එහෙම කියනවා දෙක්කෙනෙක්. මට නෑ වුන්නේ. ඔබට ඇහිලා තියෙනවද? මේ අය හැමෝම කියන්නේ අනේ අපිව පරිගන්න හදනවා, අපිව පාර්ලිමේන්තුවෙන් එළියට ඇදලා දාන්න හදනවා, අපේ ප්‍රජාහිතය අහෝසි කරන්න හදනවා. කොමිෂන් සභාව හිතලවත් ඇති දේවල්. හැබැයි හිත දන්නවා කරපු වැරද්දේ හැටියට නම් අපිට මෙහෙම දඬුවමක්වත් ලැබිය යුතුයි නේ කියලා. උදේගම පෙළපැතුවා දැන් ඔබතුමාලා දේශපාලන වේදිකාවේ සඳහන් කරපු කාරණාව තමයි දැන් ප්‍රමුඛතාවය අනුව ගත්තොත් ඔබතුමාලා කිව්වා දැන් ලංකාවට ආර්ථික වශයෙන් අලාභ කරපු මහ බැංකුව මංකොල්ල කාපු උදවිය අර්ජුන් මහේන්ද්‍ර ලංකාවට කියලා දඩුවම් දෙනවා. කණෙන් ඇදගෙන යනවා කියලා කිව්වේ. හැබැයි ඔබතුමාලා දැන් කණෙන් ඇදගෙන යන්න ඕනේ පැත්තකින් තියලා අතින් අල්ලගෙන ඉන්න ඕන අය අරගෙන ඇවිල්ලා කණෙන් ඇදගෙන ඇවිල්ලා ක්‍රියාත්මක නීති ක්‍රියාත්මක කරනවා කියන තන චෝදනාවක් තියෙනවා. ප්‍රමුඛව ක්‍රියාත්මක කරන්න තිබේ ආර්ථික ඝාතකයන් නැත්නම් අපිට ආර්ථික වශයෙන් හානි කරපු උදවිය ගෙනල්ලා නීති ක්‍රියාත්මක කරන තම මේ වෙලාවේ සාකච්ඡාවක්වත් නැහැ. ඔබ කියන එක සම්පූර්ණයෙන් වැරදි. මම හිතන ඔබ වැඩ කරන්නේ මේ ආයතනය කියලා අඩුම ගානේ ITN ප්‍රවෘත්ති දිනපතා බැලුවන ඔබට ওই ප්‍රශ්නේ වගේ අහන්න වෙන්නේ නැහැ.
හැබැයි ඔබ එහෙම බලන්නේ නැති නිසා රටේ බහුතරයකුත් එහෙම ඔබ වගේම බලන්නේ නැතුව ඇති කියලා හිතෙන නිසා මම පැහැදිලි කරන්න. ආණ්ඩුව විසින් අර්ජුන් මහේන්ද්‍රන් ඔබ දන්නවා පෞගිය ආණ්ඩුව මේ ප්‍රශ්නේ අහන්න ලේසි. අස්වැයා ස්ථාලයෙන් පැනලා ගියාට පස්සේ දොරවාලා අස්වැයා එළියේ කියලා කෑ ගන්න ලේසි. අස්වැයාව අල්ලන් ඇවිල්ලා අපෝ ස්ථාලෙට දාන එක හරිම අමාරු වැඩක්. ඔබට මම සිහිපත් කරනවා 2016 වසරේදී තුන් වතාවක් එක් වතාවක් බැඳුම් කරේ කාගේ කරේ නමින් සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැත්වුණු සම්මන්ත්‍රණයේදී ඊට පස්සේ මාධ්‍ය හමු දෙකකදී මම කියනවා අර්ජුන් මහේන්ද්‍රන් රටින් පනින්නයි හදන්නේ. මම මේක පොඩි අර නාට්‍ය අනුසාරයෙන් කිව්වා ඔන්න දැන් ඇඳුම් නවනවා බෑග් වල සිප් එක වැහුවා ඔන්න දැන් ලොක් එකක් දැම්ම දැන් ඔන්න යන්නයි හදන්නේ වහම උසාවියෙන් තහනම් නියෝගයක් ගන්න විදේශ ගමන් තහනම් කරන්න ඊටවත් වඩා හොඳයි වහම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන්න. ආණ්ඩුව මුකුත් කරේ නැහැ. ඔහු පැනලා ගියාට පස්සේ නැති පිටු 20000 ගණන් ලියුම් ලියලා සිංගප්පූරුවෙන් ඉල්ලුවා. ඔහු ඒ රටේ පුරවැසියෙක්. ඒක හැබැයි භයානකම. ඔහු විදේශීය රටක පුරවැසියෙක් ඉන්න මේ රටේ ඕනම අපරාධයක් කළා තමන්ගේ අනිත් පුරවැසිකම තියෙන රටට පැනලා යන්න පුළුවන්. පැනලා ගියාම ඒ රට තමන්ගේ පුද්ගලයාව ආරක්ෂා කරනවා. සිංගප්පූරුවෙන් අපිට සිංගප්පූරුවට ගිහිල්ලා කණෙන් ඇදගෙන එන්න පුළුවන් නම් හොඳයි. අපි එහෙම දේවල් කරලා තිනෝ කලින්. KP මැලේසියාවෙන් ගෙනාවේ කුමාරන් පද්මනාදන් මැලේසියාවෙන් ගෙනාවේ මැලේසියාවටත් හොරෙන්. මැලේසියාව විතරයි අපි තායිලන්තයෙන් ගෙනාවා කියලා. මැලේසියාවෙන් තායිලන්තයට ගෙනියලා තායිලන්තෙන් ගුවන් යානයක දාලා ලංකාවට ගේනකම් ගෙනාව මැලේසියාවෙන් ගෙනාවක මැලේසියානු ආණ්ඩුව ඒක ප්‍රතික්ෂේප කරලා නිවේදනයකුත් නිකුත් කරා. අපිට ඒක අපි එහෙම කරන බව අර්ජුන් මහේන්ද්‍රනුත් දන්නවා. මේ විදිහට අර්ජුන් මහේන්ද්‍රන් බුද්ධ්‍යංශ තොරතුරු අනුව නමත් වෙනස් කරලා හැඩරුවත් වෙනස් කරලා ඉන්නේ. නිසා සොයා ගැනීම අපහසුයි. හැබැයි මේ හාදෑල අර්ජුන් මහේන්ද්‍රන් කියලාම ලංකාවේ හිටියා. ඒ වෙලාවේ අත්අඩංගුවට අරගෙන කූඩුවට දාපු නැති කට්ටිය තමයි දැන් අහන්නේ අර්ජුන් මහේන්ද්‍රන් එල්ලුවාද? අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන තුරු අර්ජුන් මහේන්ද්‍ර මේ දක්වා බැඳුම්කර කොමිෂන් සභාව ඉදිරියේ ලැබුණු සාක්ෂි අනුවත් පොලිසිය විසින් කරන ලද විමර්ශනය අනුවත් අර්ජුන් මහේන්ද්‍රන්ගේ උපදෙස් මත බැඳුම්කර වංචාව සිද්ධ කළ බවටත් අර්ජුන LOCS ඇතුළු පිරිස ඒ ප්‍රතිලාභ ලැබූ බවටත් සනාථ වෙලා තියෙනවා. හැබැයි අර්ජුන මහේන්ද්‍රන්ට මේ සඳහා උපදෙස් දුන්නේ හිටපු අගමැතිතුමාද අහවල් ඇමතිතුමාද මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් එකම එක්කෙනාට මේ සමස්ත ලෝක ධාතුවේම ඉන්නේ. ඒ තමයි අර්ජුන් මහේන්ද්‍රන්. ඔහුව අත්අඩංගුවට ගන්න තුරු ඔහු පිටිපස සිටි දේශපාලන බලවන්තයන් කවුද කියලා හඳුන ගන්නවත් ඒ අයට නීති ක්‍රියාත්මක කරන්නවත් හැකියාවක් නැහැ. ඒ බව දන්න නිසා තමයි පසුගිය ආණ්ඩුව ඊටම සැලසුම් සාගතව අර්ජුන් මහේන්ද්‍රන් අතුරුදහන් කරේ. අතුරුදහන් කරපු අය දැන් අපෙන් අහන හොයාගත්තද කියලා. අපිට වඩා බලවත් නේ අපිට වඩා බලවත් නේ ඇමරිකාවේ ආණ්ඩුව. CIA කියන්නේ ලෝකේ බලවත්ම ඔත්තු සේවයනේ. ජෝන් F කෙනෙඩි ජනාධිපතිතුමාව මරපු කෙනාව හොයාගත්තද? මරපු කෙනාව නේ මරපු කෙනාට සාක්ෂි නැති කරන්න ඔහු වෙඩි තියලා එනකොට ඔහුව මරා දානවා. ඔහුව මැරුවේ කවුද කියන එක අද වෙනතුරු සොයාගෙන නැහැ. ඒ නිසා ජෝන් F කෙනෙඩි ඝාතනයේ පිටුපස සිටින්නේ කවුද කියන එක තාක්ෂණයේ දියුණු මහා ධනය බලය තියෙන ඇමරිකාවටවත් තාම සොයාගන්න බැරි වුණා. අපේ රටේ එහෙම එකක් නෙවෙයි. හිටිය මිනිස්සයා රටින් පැන්නා අපි ගේන්න උපරිම උත්සාහ දරනවා අපිට KP අල්ලගන්න පුළුවන් වුණේ. අන්න එතන තමයි මම ප්‍රශ්නේ තියෙන්නේ. මම ITN ප්‍රවෘත්ති බලනවද නැත්නම් ජනතාව ITN ප්‍රවෘත්ති බලනවද නැද්ද කියන කාරණේ නෙවෙයි. අපේ ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබේ ප්‍රවෘත්ති ප්‍රකාශය ගියා ආණ්ඩුව විසින් කරපු ඉල්ලීම් උසාවියේ නඩු දාලා තියෙන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ට. හැබැයි අර්ජුන් මහේන්ද්‍රන් නැතුව නඩුව ඉදිරියට කරගෙන යාමට නඩුකාරවරයා අකමැති වෙමින් නඩුව කල් දවන බව හරි ඒක නඩුව කල් වාර්තා කරා. හරි එමෙතුමා. හැබැයි දැන් ඔබතුමා සඳහන් කරනවා අපි ඊට කලින් పూర్වෙහි බුද්ධ්‍යංශ ක්‍රියාත්මක කරලා අපි ලංකාවට ගේන්න ඕනයි ගෙනාවා කියලා. ඒ කියන්නේ ඔබතුමා දැන් කියන්නේ ඒ තරම් ප්‍රබල නැද්ද මේ වෙලාවේ අපේ රටේ බුද්ධ්‍යංශය? ආණ්ඩුවේ සදාවන పూర్ව මට බාධා කරනවා ඒක තමයි පැහැදිලි කරන්න ගියේ. ඇයි KP ගේන්න පුළුවන් වෙච්ච ආණ්ඩුවට අර්ජුන් මහේන්ද්‍රන් බැරි වුණේ? හේතුව KP කියන පුද්ගලයා පිළිබඳ අපේ ආණ්ඩුව දීර්ඝ කාලයක් තිස්සේ අපේ බුද්ධ්‍යංශ KP පිළිබඳ අවුරුදු 20 ගානක් පසුපසින් සිටීමේ ඔහු ගැන තොරතුරු සොයාගෙන හිටිය නිසා තමයි KP කොටි සංවිධානයේ නායකයා වුණාම ඔහුගේ හැඩරුව කොහොමද ඔහුට පාස්පෝර්ට් කීයක් තියෙනවද ඒක විදේශ ගමන් පළපත්‍රයේ තියෙන නම මොකද්ද ඔහු ඇසුරු කරන පුද්ගලයන් කවුද ඔහු කැමති කෑම මොනවද ඇඟේ තියෙන ලෙඩ මොනවද පෙම්වතියන් කවුද දුරකථන අංක මොනවද මේ සියල්ල තිබුණා අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ පසුගිය ආණ්ඩුව තියෙන තොරතුරු සියල්ල විනාශ කරලා කියන්නේ අපි KP ගේ පැත්තේම නම් ඉන්නේ ආණ්ඩුවත් KP අල්ලගන්න පුළුවන් වෙනවද? ඒතර මේ ආණ්ඩුව මොකද මේ ආණ්ඩුව
අර්ජුන් මහේන්ද්‍රන් රකින්න කේපීගේ කතාව වගේ නෙවෙයි. කේපී කියන්නේ පක්ෂ විපක්ෂ ભેදකින් තොරව එක්සත් ජාතික පක්ෂයේ අපේ පැත්තේ නායකයෝ විශාල ගණන් මරන්න ආයුධ පුපුර ද්‍රව්‍ය එව්ව තැනත්තා. එයත් එක්ක එහෙමම ගනුදෙනුව කාණ්ඩු දෙකෙන් කාටවත් තිබ්බේ නැහැ. හැබැයි අර්ජුන් මහේන්ද්‍රන් අහු වුණොත් එක්සත් ජාතික පක්ෂ නායකත්ව මට්ටමේ විශාල පිරිසක් හිරේ යන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතේ බේරා ගැනීම සඳහා අර්ජුන් මහේන්ද්‍රන් හසු නොවන බවට වග බලාගත් පිරිසක් තමයි 2019 නොවැම්බර් වෙනතුරු මේ රට පාලනය කරේ. ඉතින් ඒ අය සාක්ෂි ඉතුරු කරලා ගියා නම් තමයි අපි පුදුම වෙන්න ඕනේ. අර ඔබතුමා කියපු කතාව නිවැරදි කරන්න ඕන. ITN ප්‍රවෘත්ති කියන්නේ මේ වෙනකොට අපේ රටේ නවතම සමීක්ෂණ වාර්තා අනුව අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. ඒ නිසා ඔබතුමාලා ඔය කියපු කතාව යම් තැනක ගියා නම් අනිවාර්යයෙන්ම ජනතාව දැනුවත් වෙලා තියෙනවා. හැබැයි ඔබතුමාලා කොතනකදවත් කිව්වේ නැහැ. ජනතාව ප්‍රශ්න කරන කාරණාව අර කියපු කුමරන් පද්මනාදන ලංකාවට ගෙනාවා නම් ලංකාවේ බුද්ධ්‍යංශය ඊටාම ක්‍රියාත්මක වෙලා ඒ අය ගේන උත්සාහ කරන්නේ නැති කියන පැහැදිලිද? දැන් පැහැදිලි වුණා. ඔබතුමාලා පූර්වයව කාරණේ පැහැදිලි කරා. අපි කියලා තියෙනවා ප්‍රවෘත්ති වලට ගිහිල්ලා තියෙනවා අවසානවට එදා ඔබතුමා පොඩ්ඩක් නිදා ගන්න ඇති. හැමදාම ප්‍රවෘත්ති වල ඉන්නේ නැහැ. ඔබතුමාගේ උපකාරය. නේද? මට ඒක හිතා ගන්න සිද්ධ වෙනවා. මොකද මමම කතා කරලා ඔබේ නියු ප්‍රවෘත්ති වල ගිහලා අපේ කතාව යන දවසට පොඩ්ඩක් ප්‍රවෘත්ති බලන්න ඕනේ. ඒ නිසා මම විශ්වාසයෙන් කියනවා මම කිව්වා ITN ප්‍රවෘත්ති වලත් ගියා එදා ඔබට මගේ හැරෙන්න ඇති. හැමදාම බලන්න වෙන්නේ නැහැ නේද? අවතුමා ඊළඟ කතාව. ඊළඟ මාතෘකාවට මම යන්න ලෑස්ති ඔබතුමාගෙන්. මෙතනින් එහාට ජිනීවා මානව හිමිකම් සැසිවාරය 22 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ලබන 19 වෙනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. මාර්තු 19 වෙනිදා දක්වා. මේ වෙනකොට ලංකාව ඉස්සරහා දැඩි අභියෝගයක් තියෙනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මිෂෙල් බැසිලි මහත්මිය ඉදිරිපත් කළ තියෙන වාර්තාවක්. මේ වාර්තාව රටේ හෙට දවස වෙනුවෙන් ප්‍රබල විදිහට බලපානවා. ආණ්ඩුව මේ වෙනකොට මේ වාර්තාව කියවලා ඊට ප්‍රතිඋත්තර ලබා දීලා තියෙනවා කියලා සඳහන් කරලා තිබුණා. මේ වෙනකොට මොකද්ද ඔබතුමාලාගේ සූදානම? ජිනීවා මානව හිමිකම් 46 වන සැසිවාරයේදී ලංකාවට වාසි සහගත තැනකට මේ සාකච්ඡාව අරගෙන එන්න. ඇත්තෙන්ම මේක ඊටාම පක්ෂග්‍රාහී සැලසුම් සාගත ආණ්ඩු විරෝධී ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා බය නැතුව කියන්න පුළුවන්. ඇයි අපි එහෙම කියන්නේ? දැන් බලන්න ලංකාවේ මානව හිමිකම් කඩ වෙනෝ ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශයි බුදු අම්මෝ කියාගත් රටවල් ටිකක් හිටියා. 2009 කොටි පරාජයේ සිට 2015 ජනවාරි 8 දක්වා. 2015 ජනවාරි 8 වෙනිදා හරියට දැන් මෙතන තියෙන විදුලි බොත්තමක් මිරිකුවාම අඳුරු වෙන්නේ. එහෙම වුණා වගේ එකපාරට ස්විච් ඔෆ්. එකපාරටම නියඬ වුණා. කිසි ප්‍රශ්නයක් නැහැ. මැතිවරණ කල් දානවා ඒ ආණ්ඩුව. හැබැයි මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ කිසිම කැඳිරිල්ලක් ආවේ නැහැ. පුංචි ඡන්දේ අවුරුදු 2ක් කල් දැම්මා. පළාත් සභා ඡන්දේ දින නියමයක් නැතුව කල් දැම්මා. ඔබට ඇහුණාද මානව හිමිකම් කොමිසමක වාර්තාවක් එහෙම නිකුත් වෙනවා. ඒ වගේම අමතක කරන්න එපා. ඔවුන්ගේ අවුරුදු 4මාරක පාලනය තුල 5 ස්ථාන 5කදී මුලින්ම ගාල්ලේ පොද්දල ඊළඟට අම්පාරේ ඊළඟට දිගනදී ඊළඟට කුලියාපිටියේදී ඊළඟට මිනුවන්ගොඩදී ස්ථාන 5කදී මුස්ලිම් ජනයා ඉලක්ක කරගත්ත ප්‍රහාර සිද්ධ වුණා. මානව හිමිකම් කොමසාරිස් අඬනවා දොඩනවා අපි දැක්කද? නෑ. ඊළඟට ඒ කාලේ පොලිසියෙන් පහර දීලා ඇඹිලිපිටියේදී පුද්ගලයෙක් මිය ගියා. සරසවි ශිෂ්‍යයන්ට සී නැතිවෙනතුරු පොලිස් ප්‍රහාර එල්ල වුණා. මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවේ ඒව ගැන සඳහන් වුණාද? නෑ. දැන් අර රටෙන් පැනලා ගිය නිශාන්ත ද සිල්වා කියන පොලිස් පරීක්ෂකවරයා රටින් පැනලා ගියේ තමන්ගේ ජීවිතයට ඇතිවෙච්ච තමන්ට ජීවිතය පිළිබඳ ඇතිවෙච්ච බයටයි කියලා මානව හිමිකම් කොමසාරිස්වරිය කියනවා. මේ රටින් නිශාන්ත උන්නහේ පැනලා ගියාට පස්සේ අද වෙනතුරු අපි කාටවත් හම්බෙලා නැහැ. නේ එයා පැනලා ගියේ ඇයි කියන එක අපි කවුරුවත් ඇත්තට දන්නේ නැහැ. එයා කියන්න එපා දැනගන්න. මේ මානව හිමිකම් කොමසාරිස්තුමිය කියනවා නිශාන්ත පැනලා ගියේ ජීවිතේ රැක ගන්නයි කියලා. එහෙනම් එක්ක නිශාන්තව රටින් පන්නලා තියෙන මානව හිමිකම් කොමසාරිස්තුමිය වෙන්න ඕනේ. එහෙම නැත්නම් දැන් ඉන්නේ එයා මානව හිමිකම් කොමසාරිස්තුමිය ගාව වෙන්න ඕනේ. නැත්නම් කොහොමද මෙයා 100% විශ්වාසයෙන් ජාත්‍යන්තර වාර්තාවක මේක දාන්නේ? ඉතින් මේකෙන් පෙන්눔 කරනවා මේක මේ දේශපාලන අරමුණක් සහිතව. මේ ආණ්ඩුව ඉලක්ක කරගෙන. මේ ආණ්ඩුව බලයේ ඉන්නකම් වාර්තා එනවා. මේ ආණ්ඩුව විපක්ෂයට ගියා වාර්තා නතර වෙනවා. ආයෙ අර දින 52 අපි බලයට ආවේ. ඒ කාලෙත් වාර්තාව ආවා. මේ පාර්ලිමේන්තු බලන්න සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ අග්‍රඵලය කියන්නේ මැතිවරණ. ජනතාවට තමන්ගේ මතය කියන්න හම්බෙන්නේ මැතිවරණයේදී. පාර්ලිමේන්තුව විසිරුවා හැරුපේක ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා ඒ කාලේ මානව හිමිකම් කට්ටිය කෑ ගැහුවා.
ඉතින් මේකෙන් පේනවා මෙතන තියෙන්නේ පක්ෂ දේශපාලනය. එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දක්වනවා ලෝකේ පුරා විසිරී සිටින දෙමළ බෙදුම්වාදී. දෙමළ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ඉටු වෙන තෙක් ඒ ආණ්ඩුව හොඳයි. ඕක ඇවිල්ලා දැන් බලන්න ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන අතරේ ලෝකේ රටවල් තියෙන ඒකාධිපතීන් පාලනය කරන, හමුදාව විසින් පාලනය කරන, රජවරුන් විසින් විපක්ෂයක් ඇති වෙන්නවත් ඉඩ දෙන්න තු පාලනය කරන මේ කිසිම රටක් පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මානව හිමිකම් පිළිබඳ කතා කරනවා. සමහර රටවල් තියෙනවා කාන්තාවන්ට ඡන්ද අයිතිය දෙන්නේ නැහැ. රැකියා කරන්න අයිතිය දෙන්නේ නැහැ. හැබැයි ඒව ගැන කතා කරනවද මානව හිමිකම් කොමසාරිස්? නැත. ඇයි න ලංකාව විතරක් ඉලක්ක කරන්නේ? තමන් අකමැති ආණ්ඩුවක් ලංකාවේ බලයේ ඉන්නවා. බටහිර බලවේග තමන්ගේ සුරතලා බලයට ගෙනීම සඳහා තමන් විසින් ධනය වියදම් කරමින් නඩත්තු කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙවලම් භාවිතා කරමින් ඉන්නවා කියන එක තමයි මේකෙන් පැහැදිලිව පේන්නේ. එහෙම නැත්තම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයත් එක්ක ලංකාව කරන ගනුදෙනුව නැත්තම් රාජපක්ෂ ආණ්ඩුව කරන ගනුදෙනුව ටිකක් දුරස්තවද සිද්ධ වෙන්නේ. එහෙම නැත්තම් දැන් අපි දකින කාරණයක් තමයි පහුගිය කාල සීමාව තුළ ඔබතුමාම සඳහන් කරන එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව පාලනය කරන කාල සීමාව තුළ බලපෑම් එල්ල වෙන්නේ නැහැ කියන. ඇත්තටම බලපෑම් එල්ලුනේ නැහැ. හැබැයි ඔහු ඒක සම්මත කරගන්නවා. ඒකපද යාන්ත්‍රණයක් තුළ ක්‍රියාත්මක වීමක් පිළිබඳව උන් එකගතාවයකට තියෙනවා. හැබැයි එතනින් මෙපිටාවට පස්සේ මානව හිමිකම් කොමිසම ලංකාවට බලපෑම් කරනවා. මේ බලපෑම් කිරීමට හේතු වෙලා තියෙන්නේ යම් තැනකද ඔබතුමාලා නම්‍යශීලී වෙලා එතනදී එකගතාවයක් මත පදනම් වෙලා කරන්න තියෙන යාන්ත්‍රණයක ජයග්‍රහණය කරන්න යන මාවතක් ඔබතුමාලා හොයාගන්න තියෙනවද? හරි. හරියටම හරි. ඇත්තෙන්ම මේ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සූචකීකරු බලු පැටියෙක්සේ අපි උසි කිව්වම බුරා පයින්නවා නම් ඉංජු කිව්වම වල්ගෙවන්නවා නම් මේ ප්‍රශ්නේ නෑ තමයි. ඇයි දැන් බලන්න 31 යෝජනාව හරහා ගේනවා මේ රට ෆෙඩරල් රටක් කිරීම දක්වා බලය බෙදන්න. බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාවයේ ජාත්‍යන්තර බලවතුන් යෝජනාවට දානවා ලංකාව හා කියනවා. ඉතින් ඒ ආණ්ඩුවට විරුද්ධ වෙන්නේ. ඊළඟට කියනවා රණවිරුවන්ට දඩුවම් කරන්න කියලා. ආණ්ඩුව හා කියනවා. කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන්න කියනවා. ආණ්ඩුව හා කියනවා. ඉතින් කොටිය සතුටුයි. කොටිය සතුටු වෙන ප්‍රමාණයට ජාත්‍යන්තර බලවතුන් සතුටුයි. ඒකට ඒ ආණ්ඩුවට කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ රණවිරුවන් දඩයම් කරන්න කියද ආණ්ඩුව බෑ කියනවා. මේ රටේ ඓතිහාසික උරුමය විනාශ කරන්න කියද්දි මේ ආණ්ඩුව බෑ කියනවා. මේ රටේ බෙදුම්වාදීන්ට නිදහසේ කටයුතු කරන්න ඉඩ දෙන්න ත්‍රස්තවාදීන්ට ත්‍රස්තවාදයේ මතවාදයේ ප්‍රචාරය කරන්න අවකාශය සලසන්න කියද්දි මේ ආණ්ඩුව බෑ කියනවා. මේ රටේ ජනතාවගේ මතයට ගරු කරන්න එපා කියද්දි මේ ආණ්ඩුව බෑ කියනවා. මහා සංඝ රත්නයේ দমনය කරලා පැත්තකට කරන්න කියද්දි මේ ආණ්ඩුව බෑ කියනවා. අන්න ජාත්‍යන්තරයට අකීකරු වීම නිසා දඬුවම් ඕන තැනක හේවනේ. අම්මා තාත්තා වුණත් ගුරුවරයෙක් වුණත් අකීකරු වෙකින් පොඩ්ඩක් දඬුවම් කරනවා. ඒතර මේ ආණ්ඩුව රටේ පැත්තේ හිටගෙන ජාත්‍යන්තර ඉදිරියේ අකීකරු වීම නිසා තමයි මේ ආදින ඔබ හරි. හැබැයි අපි කීකරු වුණා නම් අපේ තත්ත්වෙ මිට වඩා භයානක. ඔබ දැක්කා ජාත්‍යන්තර බලපෑම් නැහැ. හැබැයි රණවිරුව හිරේ යනවා. මහා සංඝ රත්නයේ හිරේ යනවා. ත්‍රස්තවාදීන් බලවත් වෙලා ඇවිල්ලා පාස්කු ප්‍රහාරය වගේ පිපිරීම් සිද්ධ කරනවා. ඒ වගේම කොටි ත්‍රස්තවාදයේ යලි නැගිටින්න පටන් ගන්නවා. එතකොට ඒකද හොඳ මේකද හොඳ? අද මේ ආණ්ඩුව දුක් විඳිනවා ජනතාව සතුටින් තියන්නේ. අපේ නායකයන්ට අද ජනාධිපතිතුමා අගමැතිතුමා දෙදෙනාටම යුද අපරාධ චෝදනා නගලා තියෙනවා. මේ වාර්තාව යෝජනා කරනවා යුනිවර්සල් ජුරිස්ඩික්ෂන් කියන දේ. ඒ කියන්නේ ලෝකේ දැන් ලංකාවේ කරපු වරදක් සම්බන්ධයෙන් දඬුවම් කළ හැක්කේ ලංකාවේදී. මෙතනදී සාකච්ඡා කරනවා සමාජික රටවල් වලට සහ ලංකාවට සහ අනෙක් පැත්තෙන් කොමිසම විදිහට යෝජනා තුනක් නිර්දේශ වර්ග තුනක් තියෙනවා. පළවෙනි නිර්දේශ ඉදිරිපත් කළ තියෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව කළ යුතු දේ කියලා නිර්දේශ ටිකක් තියෙනවා. දෙවනුව තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කළ යුතු දේ විදිහට නිර්දේශ තියෙනවා. වඩාත් භයානක කොටස තියෙන්නේ සමාජික රටවල් විසින් කළ යුතු දේ කියලා නිර්දේශන. එතන තියෙනවා එකක් ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පනවන්න. දෙක අර මම කතා කළ යුනිවර්සල් ජුරිස්ඩික්ෂන්. ඒකද කියන්නේ ලංකාවේ කලා කියන යුද අපරාධ සම්බන්ධයෙන් ලෝකයේ ඕනෑම තැනකදී දඬුවම් කරනතොර අපේ රටේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට ශ්‍රී ලංකාවට අර නිවාස අඩස්සිය වෙනුවට රට අඩස්සියට සිද්ධ වෙනවා. රටින් පිට යෑමට බැරි වීමේ අවදානමක් එනවා. ඔබට මතක ඇතිනේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එංගලන්තෙට ගිය වෙලෙත් එවැනි අවදානමක් මතු වුණානේ. මම හිතන්නේ 2013 විතර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් මතු වුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මතු වුණා. එතකොට එතුමන්ලාට රටින් පිට යෑමේ සමහරවල්ට උසාවි තීන්දුව කරනවා මේ අපරාධ යුද අපරාධ සම්බන්ධයෙන්
රාජ්‍යතාන්ත්‍රික මුක්තිය නැති කරන්න පව අය පෙළඹෙනවා. ඉතින් එවැනි පසුබිම් තව ලෝකයේ ඕනම රටකදී යුද අපරාධ සම්බන්ධයෙන් අපේ රණවිරුවන්ට ඒට දේශපාලන නායකත්වය දුන්න අයට දඬුවම් කිරීමට කරන යෝජනාව දෙවෙනි එක. 3 අපේ රණවිරුවන්ට වීසා ලබා නොදෙන්න, විදේශීය පුහුණුම් ලබා නොදෙන්න, ඒ වගේම ජාත්‍යන්තර සමරු වලට සහභාගී වීම අවස්ථාව හිමි කිරීම යෝජනා කරලා තියෙනවා. ඉතින් මේ සියල්ලෙන් වඩාත්ම භයානක දේ තමයි ආර්ථික සම්බාධක පනවන්න කරලා තියෙන යෝජනාව. ඔබතුමාගේ පූර්වයේ තියෙන අත්දැකීම් එක සහ පූර්වයේ ඔබතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කරන විමර්ශනයකදී කොතනකදී හරි ඕන් කරලා තියෙන ওই වගේ යෝජනා යම් රටක් විශේෂයි බලපවත්වන්න ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේක ඊටාම වැදගත් ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. මම ඔබට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නේ මතු කිරීම ගැන. මා මතු කළ යුතු තිබුණු කාරණයක් ඔබ මට අවස්ථාව හදලා දුන්නා කතා කරන්න. මේ යෝජනාව සුවිශේෂී. මානව හිමිකම් කොමිෂන් සභාව මෙවැනි යෝජනාවක් මීට පෙර ගෙනලා නැහැ. මෙවැනි රටක් ඉලක්ක කරගත් යෝජනාවක් අපි ගත්තොත් කියුබාවේ යම් කටයුතු හෙලා දැකලා තියෙනවා. ඊශ්‍රායලය පිළිබඳ හෙලා දැකීම් කරලා තියෙනවා. හැබැයි රටට මේ දඬුවම් ලබා දිය යුතුය කියලා ඉලක්ක කරගත්ත වැඩපිළිවෙලක් නැහැ. අද බොහෝ ලෝකයේ රටවල් කරන එක යෝජනාවක් තමයි මේ යෝජනාවේ සුවිශේෂීත්වය කාරණා දෙකකින් දකිනවා. එකක් තමයි රටේ අභ්‍යන්තර කාරණාවලට ඇඟිලි ගැසීම. උදාහරණයක් විදිහට නව ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ මානව හිමිකම් කොමසාරිස්වරිය කතා කරමින් මීට වඩා පුළුල් බලය බෙදීමට ආයුතු කියලා යෝජනා කරලා තියෙනවා. නව ව්‍යවස්ථාව කියන එක අභ්‍යන්තර කාරණයක්. ජනතාව මානව හිමිකම් ගැන කතා කරන්න ජාත්‍යන්තරයට බලයක් තියෙනවා. මොකද ඒක ජාත්‍යන්තර කාරණයක් විදිහට සම්මුති වලින් එකඟ වෙලා තියෙනවා අපි. හැබැයි ව්‍යවස්ථා සම්පාදනය මේ රටේ ජනතාව විසින් ජනතාව වෙනුවෙන් කරන ජනතා ක්‍රියාවලිය. ඒකට වෙන රටකට මැදිහත් වෙන්න බෑ. ඒක ජනතා පරමාධිපත්‍යයේ උල්ලංඝනය කිරීම. හැබැයි ඒ දේ මේ යෝජනාවන් කරලා තියෙනවා. හැබැයි ඒ යෝජනාව දැන් ලංකාවේ බලය බෙදන්න කියන අපේ දැන් පළාත් සභා හදලානේ තියෙන්නේ. හැබැයි තව බලය බෙදන්න කියන. හැබැයි පළාත් සභාවත් නැති රටවල් වලට එහෙම බලය බෙදන්න කියලා කිසිම යෝජනාවක් නැහැ. ඒතර මේක එක පැත්තකින් රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි ගැසීම. අනිත් කාරණේ අපි කියමු යුද අපරාධ කරායි කියනවා අපි කරාම කියලා කියමු. එහෙනම් ඇමරිකාවට එල්ල වෙලා තියෙනවා, ඊශ්‍රායලයට එල්ල වෙලා තියෙනවා, එංගලන්තයට එල්ල වෙලා තියෙනවා. මේ රටවල් ඔක්කොටම පොදු ප්‍රවේශයක් තියෙනවා. අපි ඒකට කියනවා යුනිවර්සල් ඇප්‍රෝච් එකක්. මුළු ලෝකෙටම බලපාන ප්‍රවේශයක්. අහවල් දේ කර ඇති රටවල් සම්බන්ධයෙන් මේ පියවර ගන්නවා කියව ඒ පොදුවේ ඒ දේ කර තියෙන සියලුම රටවල් වලට ඒ චෝදනාව තියෙන සියලුම රටවල්ට එක වගේ අදාළ වෙනවා. එහෙම නැහැ. ලෝකයේ මහා දැවෙන ප්‍රශ්න විශාල සම්භාරයක් තියෙද්දී මීට අවුරුදු 12කට කලින් යල්පැනගිය කතන්දරයක් සම්බන්ධයෙන් ලංකාව පස්සෙම පන්නනවා. දැන් අමතුමා දැන් මිෂෙල් බැෂලි මහත්මිය කරන මේ යෝජනාව නිර්දේශ ටික ක්‍රියාත්මක සම්බාධක සම්බන්ධයෙන් කරන නිර්දේශය. ඊට පස්සේ ඔබතුමා සඳහන් කරපු යුද අපරාධ චෝදනා මත ලංකාවේ වෙන රටකට ගියාට පස්සේ නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන යෝජනාව නිර්දේශ ක්‍රියාත්මක කරන්න එක්සත් ජාතික මානව හිමිකම් කොමිසම කරන නිර්දේශය විතරක් ප්‍රමාණවත්. එහෙම නැත්නම් එක්සත් ජාතිකයේ සංවිධානය හරහා ලොකු යාන්ත්‍රණයක් තියනද ක්‍රියාත්මක කරන්න. එතනදී රටක් විදිහට අපිට කොතරකදවත් ආරක්ෂාවක් නැද්ද? ඇත්තෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විදිහට කරද්දී මානව හිමිකම් කොමිසම මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න බෑ. ඒ ක්‍රියාත්මක කරන්න පුළුවන් ආරක්ෂක මණ්ඩලය කියලා තියෙනවා. ඉංග්‍රීසියෙන් සිකියුරිටි කවුන්සිල් කියන එක්සත් ජාතීන්ගේ වෙනම ආයතනයක් තියෙනවා. ආරක්ෂක මණ්ඩලය කියලා සමාජික රටවල් 15ක සඳුන්ලත් ආයතන. එතනට විතරයි යෝජනා ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි බොහෝ වෙලාවට ජාත්‍යන්තර ප්‍රශ්නවලදී ශ්‍රී ලංකාව සමග හිටගන්න ශ්‍රී ලංකාවට මිත්‍රශීලී හස්තය දිගු කරන රුසියාව සහ චීනය කියන රටවල් දෙකට ආරක්ෂක මණ්ඩලයේ තියෙනවා නිෂේධ බලය. ඒ අයගේ එකඟතාවයකින් තොරව යෝජනාවක් ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මට්ටමින් ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීමේ අවදානමක් අපි දකින්නේ නැහැ. හැබැයි අර මම ඔබට කලින් කිව්වනේ සමාජික රටවල් ඉලක්ක කරගත නිර්දේශ තියෙනවා කියලා. ඒතර මේ සමාජික රටවලට කියන්නේ තනිවම ඔය අය ලංකාවට සම්බාධක පනවන්න කියලා. එතකොට දැන් මේ යෝජනාව සාතිශය බහුතරයක් රටවල ඡන්දයෙන් සම්මත වුණොත් අර රටවලට විශ්වාසයක් ඇති වෙනවා. ඔව් ලෝකෙ හුඟ දෙනෙක් ඉන්නේ ලංකාව යුද අපරාධ කරා කියන ස්ථාවරේ. ඒ නිසා අපි සම්බාධක පනවන්න ඕනි කියලා හිතනවා. මම හිතනවා අපි මේකට ලෑස්ති වෙන්න ඕනේ. අන්නේ මට ඊළඟට එන්න ඕන තිබේ සූදානම. දැන් ඔබතුමාලත් අවුරුදු ගණනාවක් තිස්සේ පහුගිය ආණ්ඩුවේත් ඔබතුමාලා චෝදනා මුඛයෙන් කතා කළා ලංකාව යුද අපරාධ කළේ නැහැ. හමුදාව ආරක්ෂා කරගන්න ඕන කරේ 30 වසරක යුද්ධය අවසන් කරන්න ත්‍රස්තවාදීන් එක්ක කරපු ගනුදෙනුවක් මේකද සිවිල් ජනතාවට මොකුත් උනේ නැහැ කියලා ඉවකට හිටපු ආණ්ඩුව සාධනීය විදියට ගිහිල්ලා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හරහා මේ සාධක එලි දැක්ුවේ නැහැ. නැත්නම් සාධක ඒ රටවල
ප්‍රකාශ කළේ නැහැ කියන තැන ඔබතුමාලා චෝදනාවක් විදිහට කතා කළා. ඒක ඔබතුමාලගේ අවස්ථාව තියෙන්නේ. මොකද්ද ඔබතුමාලගේ තියෙන සූදානම 46 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම රැස් වෙන වෙලාවේ අපි යුද්ධයක් කළේ ත්‍රස්තවාදීන්ට එරෙහිව අපි සිවිල් වශයෙන් ඝාතනයක් කළේ නැහැ සමූල ඝාතනයක් වුණේ නැහැ කියන්න. මෙවර සැසිවාරය තුල මොකද්ද ආණ්ඩුවක් විදිහට තියෙන සූදානම ගිල සාක්ෂි සහිතව ඔප්පු කරන්න? ඇත්තෙන්ම අපිට එහෙම කිරීමේ කිසිම විශේෂ අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. මොකද 2009 සිට 2014 දක්වා කාලය තුලදී බ්‍රිතාන්‍යයේ සාමි මණ්ඩලයේ සාමිවරු ලෝකයේ සිටින කීර්තිමත්ම යුද විශේෂඥයෝ ලවා මේ පිළිබඳ වාර්තා හදලා අපේ උගත් පාඩම් කොමිෂන් සභාව වගේ වාර්තා පරණගම කොමිෂන් සභාව වාර්තා වෙන වාර්තා ගණනාවක් මේ වෙන විට කොමිෂන් සභාව ඉදිරියේ ලබා දීලා තියෙනවා. හැබැයි ඔබතුමෝ සඳහන් කරන මැක්ස්වෙල් පරණගම කොමිසම පිළිබඳව විශ්වාසයක් නැහැ කියන කාරණේ උන් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න හැදුවේ. ඔව්. දැන් ඉතින් මෙහෙමයි අපි අපේ තොරතුරු ඉදිරිපත් කළා. ඒක බහන තලුත් තොරතුරු දෙනවද කියන්නේ. අර කියමනක් තියෙනවනේ නිදාගෙන සිටින පුද්ගලයා අවදි කළ හැකිමුත් බොරුවට නිදාගෙන සිටින පුද්ගලයා කිසිසේත්ම අවදි කළ නොහැකි කියන. දැන් මේ බෙදුම්වාදීන්ගේ ග්‍රහණයට නතු වෙලා ඒ වගේම තමන්ගේ නියෝගයන් පිළිනොපැදීම නිසා ශ්‍රී ලංකාවත් එක්ක උරණ වෙලා ඉන්නේ බලවේග මොකද්ද ඇත්ත මොකද්ද නැත්ත කියලා හොයලා තීන්දුව දෙන්න බලාගෙන ඉන්න කට්ටියක් නෙවෙයි. ඒ අය දැන්ටම තීන්දුව කරලා ඉවරයි. මේ තමන්ගේ බොරු ප්‍රලාප ඉදිරිපත් ඔබට මතක ඇති 2001 දී ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරන්න ඇමරිකාවට ඕන වුණා ආර්ථික හේතුවක් මත. මොකද ඇමරිකාවේ ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයාට අයිති යුනිකැල් කියන සමාගමට ඕන වුණා ඇෆ්ගනිස්තානය හරහා තෙල් නලයක් දාන්න. තාලිබාන්වරු ඒකට විරුද්ධ වුණා. ඒක ඇත්ත අවශ්‍යතාවයේ මේ තෙල් නලේ දාගන්න විරුද්ධව තාලිබාන් ආණ්ඩුව පෙරලන්න ඕනේ. මොකද්ද කිව්වේ? ඔසාමා බින් ලාඩන් හැංගිලා ඉන්නවා ඇෆ්ගනිස්තානේ. අපි ඒක නිසා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරනවා. තාලිබාන් ආණ්ඩුව පෙරළුවා. තෙල් නලේත් වෙලා ගත්තා. හැබැයි අහුවෙච්ච බින් ලාඩන් කෙනෙක් නම් නැහැ. ඊළඟට කිව්වා ඉරාකේ 2003 දී කිව්වා ඉරාකේ තියෙනවා සමූල ඝාතන අවි. ඒක ලෝක සාමයට තර්ජනයක්. ඒ නිසා වහම ඉරාකේ ආක්‍රමණය කරලා මේ සමූල ඝාතන අවි විනාශ කරන්න ඕනේ. සමූල ඝාතන අවි කෙසේ වෙතත් ලක්ෂ ගණන් ඉරාක ජනතාව මරා දාලා ඉරාකේ නම් අල්ලගත්තා. ඉරාකේ තෙල් ලින් ටික ඇමරිකානු සමාගම් වලට නතු කරගත්තා. ඉරාකේ ජනාධිපතිවරයාව හිටිය සදාම් හුසේන් මරලා දැම්මා. හැබැයි අද වෙනතුරුත් අර සමූල ඝාතන අවි නම් හම්බ වෙලා නැහැ. ඒ නිසා තමන්ට රිදවන්න දඩුවම් කරන්න රටකට අවශ්‍ය වුණොත් තමන්ගේ ආර්ථික දේශපාලනික උවමනා සඳහා බොරු හේතු ටිකක් හදාගන්න. ඒක බොරු කියලා කොච්චර ඔප්පු කරත් ඒගොල්ලෝ ඒක පිළිගන්නවද පිළිගත්තොත් තමන්ගේ අරමුණ කරා යන්න බැරි වෙනවා. ඉතින් මේ වාර්තා හදන එක නෙවෙයි අපි කළ යුත්තේ. ඒක පැහැදිලි කරන්න ඕනේ. අපි දන්නවා දැන් මේ සමාජික රටවල් විදියට ලංකාවට ආර්ථික සම්බාධක පනවන්න ඇමරිකා එක්සත් ජනපදයත් යුරෝපීය සංගමයත් ඉදිරිපත් වුණොත් අපේ රටේ අපනයන ආදායම කඩම් වැටෙනවා. ඇයි? අපේ අපනයන වලින් 60%කට අධික ප්‍රමාණයක් ගන්න අපේ මිත්‍රයෝ නෙවෙයි අපිට මේ දැන් බී වෙලා ඉන අලුත් හතුරු. දැන් අපි මොකද කරන්න ඕනේ? හොඳ දෙයක් කරා 1977 දී ලලිත් ඇතුළත් මුදලී හිටපු වෙළඳ ඇමතුමා. එතුමා ලංකාවේ වෙළඳ ඇමති වෙනකොට ලංකාවේ අපනයන ආදායමෙන් 90%ක් ආවේ තේ රබර් පොල් කියන තුන අපනයනය කරලා. මේ භාණ්ඩ තුනේ මිල ඇදගෙන වැටුණා ලංකාව හාන්සි. මේ භාණ්ඩ තුනේ මිල ඉහළ යනකොට ලංකාව වැජ වෙනවා. මේක අති භයානක තත්ත්වයක් කියලා දැකලා එතුමා පටන් ගත්තා අපනයන විවිධාංගීකරණ වැඩපිළිවෙල කියලා. ඇඟලුම් පටන් ගත්තා. රබර් ආශ්‍රිත කර්මාන්ත පටන් ගත්තා. ඊළඟට සුළු අපනයන භෝග වර්ධනය කරන අපනයන ගම්මාන පටන් ගත්තා. දැන් තේ රබර් පොල් වල මිල කීයද කියලා කවුරුවත් හොයන්නවත් නැහැ. ඒක එච්චර වැදගත් නැහැ ලංකාවේ අපනයන ආදායමට. ඒ වගේ එදා ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා අපනයන භාණ්ඩ විවිධාංගීකරණ වැඩපිළිවෙලක් පටන් ගත්තා. අපි කියනවා ඒකට export product diversification program. දැන් අපි මොකද කරන්න ඕනේ? අපනයන වෙළඳපොළ විවිධාංගීකරණ වැඩපිළිවෙලක්. ඒ කියන්නේ මේ යුරෝපයයි ඇමරිකාවයි මතම රැඳෙන්නේ නැතුව අපනයන ආදායමට අලුත් වෙළඳපොළ සොයා යන අපනයන කරුවන්ට බදු සහන දීලා දිරි දීමනා දීලා දැන් ලංකාව ආසන්නයේ ඉන්දියාව කියලා දැවැන්ත වෙළඳපොළක් තියෙනවා. චීනය කියලා දැවැන්ත වෙළඳපොළක් තියෙනවා. ඒවා ඉන්දියාවේ මධ්‍යම පන්තිය යුරෝපයේ ජනගහනයට වඩා විශාලයි. ඒ වගේම චීනයේ බිහි වෙන මධ්‍යම පන්තියක් ඇමරිකානු ජනගහනය හා සමානව. ඉතින් මේ නිසා ඇමරිකාවට යුරෝපයට යවන භාණ්ඩ ප්‍රමාණයම අපිට ඉන්දියාව චීනය වගේ රටවල් ඉන්දුනීසියාව ජපානය මේ අලුත් වෙළඳ පොළවල් කරා යන්න ලතින් ඇමරිකාවට අප්‍රිකාවට යන අපේ හමුදාව
අප්‍රිකානු රටවල හමුදාවන්ට යුද භාණ්ඩ සපයන්න පටන් අරන් තියෙනවා. අලුත් වෙළඳපොළ. ඉතින් මේ වගේ නාවික යාත්‍රා යවනවා, යුද්ධ ටැංකිය යවනවා. ඉතින් මේ වගේ අලුත් වෙළඳපොළවල් කරා යෑම තමයි මේ ප්‍රශ්නෙට තියෙන දිගුකාලීන විසඳුම විදියට මම දකින්නේ. හරි. අපි ඊළඟ කතාවට යමු. මේ එමතුමා දැන් ඔබතුමාටත් වගකීමක් බාර දීලා තියෙනවා. ඔබතුමා පහුගිය කාසිමාවතුල ටිකක් වැඩිපුරත් සාකච්ඡා කළා ওই සම්බන්ධයෙන්. අපේ රටේ අලුත් ගමනක් යන්න ඔබතුමා දැන් ඔය යෝජනා කරපු විදිහටම ආර්ථිකය ශක්තිමත් කරන්න ඔබතුමාට ලබා දුන්න විෂය තුල බලශක්ති අමාත්‍යවරයා විදිහට ලබා දුන්න විෂය තුල ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය. දැන් සමාජ මාධ්‍ය තුල සඳහන් කළා තිබුණා අපේ රටේ ළංගම පොදු ප්‍රවාහන සේවය පාඩුයි. අපි හොරෙන් ගිහිල්ලාද? අපේ රටේ තෙල් සංස්ථාව පාඩුයි. අපි ගිහිල්ලා හොරෙන් තෙල් ගහලාද? අපේ රටේ දුම්රිය පාඩුයි. අපි හොරෙන් ගිහිල්ලාද කෝච්චියේ? අපේ රටේ අනිත් පැත්තෙන් ගත්තාම අපේ ළඟ එයාක එක පාඩුයි. අපි හොරෙන් ගිහිල්ලාද පිටරට ගිහිල්ලා. දැන් ඇමතුමා එහෙම නෙවෙයි. එහෙම වෙලා නැහැ. කවුරුත් ගිහිල්ලා හොරෙන් තෙල් ගහන්න. හැබැයි අපේ රටේ තෙල් සංස්ථාව පාඩුයි. දැන් ඔබතුමාට තියෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? ඔබතුමා මූලික විමර්ශනයක් හරි පරිශීලනයක් හරි අධ්‍යයනයක් හරි කරාද? මොකද්ද කරන්නේ? ගැන රටටත් හෙළිදරව් කරලා අමාත්‍ය මණ්ඩලයට හෙළිදරව් කරලා මේ ප්‍රශ්නේ විසඳන්න අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටියකුත් පත් කරව ගන්න මම කටයුතු කරලා තියෙනවා. මම ප්‍රශ්නේ පැහැදිලි කරන්න. අර ඇහුවනේ අපි හොරෙන් තෙල් ගහලාද කියලා. පිළිතුර කොහොමද ඒක එහෙම වෙන්නේ? හොරෙන් ගහලා නෙවෙයි වෙන සාහනයක් ලැබලා. මොකද්ද වෙලා තියෙන්නේ? ඇත්තෙන්ම ලෝක වෙළඳපොලේ කයින්ජ තෙල් මිල ඉහළ යනකොට ආණ්ඩුව තෙල් මිල වැඩි කරන්නේ නැහැ. දැන් මේ දවස්වල කයින්ජ තෙල් මිල බරපතල සියල ගිහිල්ලා තියෙනවා. හැබැයි අපේ රටේ අවුරුදු එකමාරකින් කයින්ජ තෙල් මිල වැඩි කරේ නැහැ. එතකොට අපි නිකන් උදාහරණයකට ගමු රුපියල් 100ට ගේන පෙට්‍රල් ලීටරයක් මම විකුණන්නේ රුපියල් 80ට නම් තෙල් සංස්ථාව ලාභ විඳින විදියක් නැහැනේ. එතකොට අද අපි ගත්තොත් භූමි තෙල් ලීටරයකින් අපිට පාඩු වෙනවා රුපියල් 25ක්. භූමි තෙල් වලින් ලාභ වෙන භූමි තෙල් රුපියල් 80 තියෙන එක 103 දක්වා වැඩි කරන්න ඕනේ. එතකොට මේ වෙන විට භාණ්ඩාගාරය අපිට භූමි තෙල් අඩු මිලට විකුණන්න කියලා තියෙන විශේෂයෙන්ම දීවර ප්‍රජාව ඉලක්ක කරගෙන ඔවුන් පොරොන්දු වුණා ඒ ලෝක වෙළඳපොලේ මිලයි විකුණන මිල අතර පරතරය භාණ්ඩාගාරය සහනාධාරයක් විදිහට ලබා දෙනවා. ඔබතුමාට ලබා දුන්නා. ඒ අනුව බිලියන 39 රුපියල් බිලියන 39.2ක් භාණ්ඩාගාර ලබා දෙන්න ඕනි. ලබා දීලා තියෙන්නේ සමාවෙන්න බිලියන 44ක් ලැබෙන්න ඕනි. හැබැයි 44 වෙනුවට ලැබිලා තියෙන්නේ 5යි. නිසා තාමත් 39.2ක ඉන්ධන සහනාධාරය වෙනුවෙන් භාණ්ඩාගාරයේ මුදල් ලැබිලා නැහැ. ඊළඟට විදුලිය නිෂ්පාදනයේ සහන මිලට කරන්න දැවි තෙල් සඳහා අපට වැය වෙන රුපියල් 95ක් අපි ඒක විකුණන්නේ 70ට. ඒක රුපියල් 25ක් එතන පාඩු. එතකොට ඒක විදුලි බල මණ්ඩලයෙන් හෝ භාණ්ඩාගාරයෙන් අපිට ලබා දිය යුතුයි. ඒක ලබා දීලා නැහැ. ඒතර අපි 95ට ගේන එක 70ට විකුණුවාම විකුණන දැවි තෙල් ලීටරයක් පාසා අර ෆර්නස් ඔයිල් කියන්නේ රුපියල් 25ක් පාඩුයි. ඉතින් මේ ඔක්කොම එකතු වෙලා මේ වෙන ඊළඟට අපි දැන් මේ පාඩුවට විකුණනකොට දැන් අපි රුපියල් 100ට ගෙනාපු දේ රුපියල් 80ට වික්කම අපි ගෙනාපු තෙල් වලට ගණන් බේරන්න බෑනේ. අපි ගන්නවා බැංකුවෙන් ලෝන් එකක් ඩොලර් ලෝන් එකක් ගන්න. ඊළඟට අපි ඩොලර් ලෝන් එක ගෙවන්න ඇදී භාණ්ඩාගාරයෙන් කියනවා මේ දවස්වල රුපියලේ අනුපාතය පොඩ්ඩක් හෙලවිලා තියෙන. ඔයගොල්ලෝ දැම්ම ඩොලර් ගන්න එපා ලෝන් එක ගෙවන්න. ඒතකොට තව රුපියල පිරිහෙයි. එතකොට රුපියල පිරිහින එක වළක්වා ගන්න අපි ඩොලර් ණය එහෙමම තියන් ඉන්නවා. ඒ අතර රුපියල පිරිහුණාම අපේ ණය බර වැඩි වෙනවා. ඒක ඩොලර් 100යි ණය කියලා. රුපියල් 100යි නම් ඩොලර් එකක්. ඩොලර් 100ක රුපියල් 10000ක් ණයයි. හැබැයි ඒක 200 වුණාම සතයක්වත් වැඩිපුර ගන්නේ නැතුව 10000 ණය රුපියල් 20000ක් වෙනවා. ඉතින් අපේ 2019 වසරේ විතරක් අපේ ණය බර රුපියල් බිලියන 81කින් මියන්න නෙවෙයි බිලියන 81කින් වැඩි වුණා රුපියලේ පිරිහීම නිසා විතරක්. හැබැයි අපිට ණය ගෙවන්න දෙන්නේ නැහැ භාණ්ඩාගාරේ විනිමය අනුපාතයට බලපානවා කියන්නේ. ඒතර මේ විනිමය අනුපාතය රැකගන්න සහන මිලට පෙට්‍රල් දෙන්න, සහන මිලට ඩීසල් දෙන්න, භූමි තෙල්, දැවි තෙල් සහන මිලට දෙන්න සංස්ථාව පාඩු වෙලා තියෙනවා. ඒ නිසා කවුරුවක්වත් හොරකමුත් වෙලා ඇති. හැබැයි ඒක බලපෑම සමස්ත පාඩුවෙන් 100ට එකක් දෙකකට වඩා නැහැ. හැබැයි දැන් ඔය දන්නවද 2008 ඉඳන් තෙල් සංස්ථාව බංකොලොත් කියන්නේ ආයතනයක් බංකොලොත් කියන තියෙන නීතිමය නිර්වචනයක්. ඒ තමයි වත්කම් වලට වඩා වගකීම් වැඩි වෙන ආයතනයේ බංකොලොත්.
2008 තමයි මේක බංකොලොත් වෙන්නේ. මේ වෙන විට වත්කම් වලට වඩා වගකීම් ණය තියෙනවා රුපියල් බිලියන 325. සමස්ත ණය රුපියල් බිලියන බිලියන 600කට වඩා වැඩි. ලංකාවේ තියෙන ලොකුම ආදායම තියෙන ආයතනය තෙල් සංස්ථාව, ලොකුම ණයබර තියෙන ආයතනයක් තෙල් සංස්ථාව. ඒ ණය වෙලා තියෙන්නේ හොරකම් කරලවත් වංචා කරලවත් නෙවෙයි, සහන සැපයීමක් සිද්ධ කරලා තියෙන නිසා. උදේ ගමන්පිල ඇමතුමාට බාර දුන්න අමාත්‍යාංශය උදේ ගමන්පිල ඇමතුමා අමාත්‍යාංශය යනකොටත් ওই විදිහටම තිබ්බොත් ඊළඟට ජනතාවගේ විශ්වාසයක් ඔබතුමාව කෙරෙහි නැති වෙන්න පුළුවන්. මොකද්ද එතනින් එහාට යන්න මේ ආයතන ගොඩ ගන්න ඔබතුමාට තියෙන සැලසුම අපි කතා කරමු විවිධාමින් පස්සේ. අපි පිවිතුරු හෙළවුරුමේ නායකතුමන් ඒ වගේම බලශක්ති අමාත්‍ය නීතිච්ච උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමන් එක්ක තීරණය ඉන්නේ. අවසන් විනාඩි කිහිපේ ඉන්නේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා මැතිතුමා. ඔබතුමාලා මේ පිවිතුරු හෙළවුරුමේ විදිහට නවානුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ යෝජනා ගණනාවකුත් ඉදිරිපත් කරලා තියෙනවා. එතෙන්ටත් ඉන්න තියෙනවා. ඊට කලින් තෙල් සංස්ථාව පාඩුවේ. දැන් ඔබතුමාට වගකීම් ගණනාවක් බාර දීලා තියෙනවා. මේ පාඩුවෙන් තෙල් සංස්ථාව ඔබතුමා උතරින් අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙලා යන්න කලින් ලාභ තැනක් කරන්න සාධනීය තැනකට අරගෙන මොකද්ද ඔබතුමාට තියෙන වැඩපිළිවෙල? අනිවාර්ය වැඩපිළිවෙලක් තියෙනවා. මම හිතන්නේ මේ කටු ඔටුන්න මගේ ඔළුව මත තියන්න ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් තීරණය කරන්න ඇත්තේ මම වෙනසක් කරાવી කියන බලාපොරොත්තුවෙන් එතුමන්ලාගේ විශ්වාසය සුරකින්නත් රටේ ජනතාව සෑම මැතිවරණයකදීම ඉහළම මනාපය මට ලබා දීලා මා කෙරෙහි ජනතාව තිබෙන විශ්වාසය සුරකින්නත් මට වගකීමක් තියෙනවා. ඒ නිසා අපි දැනටම කඩනම් පියවර ගන්නවා කරන් තියෙනවා. එක පැත්තකින් අපි මේ සාන ආධාර ලබා දෙමින් ඒ තෙල් සංස්ථාව ලාභ ලැබුවා. එක පැත්තකින් ඒ කාලේ නෙව් තෙල් සැපයීමෙන්, ගුවන් යානා තෙල් සැපයීමෙන්. නමුත් අද වෙන විට ඒ ව්‍යාපාර ඔක්කොම පෞද්ගලික අංශයට පවර්ලා මේවෙන් ඉවත් වෙලා ඉන්නේ. දැන් ගුවන් යානා තෙල් නම් ඇත්තම සපේනවා. නෙව් තෙල් සැපයීම කියන ඉතාම ලාභදායී ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව ඉවත් වෙලා තියෙනවා. ඒ නිසා අපේ දැක්ම වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත් කරන්න. බලශක්ති කේන්ද්‍රය බවට පත් කිරීමේදී අපිට කාරණා ගණනාවක් කරන්න පුළුවන්. පළවෙනි තමයි ගුවන් යානාවල තෙල් සැපයන මධ්‍යස්ථානය. දැන් කවුද කරන්නේ? එක්සත් අරාබි එමිරාජ්‍යය, සිංගප්පූරුව. ඉන්දියානු සාගරය යන නැව් වලට තෙල් සැපයන මධ්‍යස්ථානය බවට පත් වෙන්නේ. කවුද ඒක කරන්නේ? ඒත් සිංගප්පූරුව, එක්සත් අරාබි එමිරාජ්‍යය. ඇත්තෙම ආසියාවේ හරිමැද තියෙන්නේ මොකද්ද? ලංකාව. ලංකාව තමයි සැබෑ නාවික කේන්ද්‍රය වෙන්න ඕනේ, ගුවන් කේන්ද්‍රය වෙන්න ඕනේ, වාණිජ කේන්ද්‍රය වෙන්න ඕනේ, බලශක්ති කේන්ද්‍රය වෙන්න ඕනේ. හැබැයි ලංකාව තමන්ගේ පිහිටීමේ වටිනාකම ප්‍රයෝජනයට නොගත් නිසා ලංකාව දෙපැත්තෙන් විකල්ප බල කේන්ද්‍ර දෙකක් මතුවලා තියෙනවා. ඉතින් සැබෑ කේන්ද්‍රය තමන්ගේ වැඩ පටන් ගත්ත දාට අර කේන්ද්‍රය කිලියන්න පුළුවන්. ඔබතුමා නාවික තෙල් ලබා දීම සම්බන්ධයෙන් ක්‍රෝඇල් ව්‍යාපෘතිය චීනය ආරම්භ කරලා තියෙනවා. එතකොට එන නැව් ටිකේන්නේ මේ ආසියානු මේ පැත්තේ යන. එතකොට හම්බන්තොට වරායි කේන්ද්‍රස්ථානයක්. හැබැයි හම්බන්තොට වරායි අයිතිය අපිට නැහැ. කොහොමද ඔබතුමා ජයග්‍රහණය කරන්නේ? හම්බන්තොට වරාය අපේ අතේ නැති වුණාට තෙල් ව්‍යාපාරය පිළිබඳ නියාමන බලය තියෙන්නේ බලශක්ති අමාත්‍යවරයාට. එතකොට ඇත්තෙම අපේ හම්බන්තොට වරාය චීනට විකිණීම සම්බන්ධව අපි විරුද්ධයි. නමුත් ඒ විකිණීම අවාසි දේ වාසියට පෙරලා ගැනීම හපංකම කියන්නේ වාසි දෙයින් වාසි ගැනීම නෙවෙයිනේ. ඉතින් චීනෙට ඒක දීපිකද අපි ප්‍රයෝජනෙට ගන්නවා. අපි දැන් චීනයේ තියෙන ප්‍රධානම තෙල් සමාගම තමයි සයිනෝපැක් කියන්නේ. සයිනෝපැක් සමාගමත් එක්ක අපි එකඟ වෙලා තියෙනවා හම්බන්තොට වරාය ආශ්‍රිතව ඒ අය දැන්ටම අපි බලපත්‍රයක් නිකුත් කරා. ඒ අයට හම්බන්තොට වරාය ආශ්‍රිතව නැව් තෙල් සැපීමේ කර්මාන්තය කරන්න. මොකද ඒක අපිට වඩා හොඳට කරන්න පුළුවන් චීනයේ තියෙන දැවැන්තම තෙල් සමාගම වෙන සයිනෝපෙක් වල. ඇයි? ඔය ජාත්‍යන්තර මූදේ හම්බන්තොට ගාවින් යන නැව් වලින් සාතිශය බහුතරය චීනෙට යන හෝ චීනෙන් එන නැව්. ඉතින් චීන නැව මෙහෙට ආකර්ෂණය කරගන්න පුළුවන් ලාංකිකයට වඩා චීනට. ඉතින් අපි චීනයේ ඉලක්ක කරනවා. අපි දැන් චීනයත් එක්ක සාකච්ඡා කරනවා හම්බන්තොට තෙල් පිරිපහදුව පටන් ගන්න ශ්‍රී ලංකා චීන හවුල් ව්‍යාපාරයක්. එතකොට ඒකේ ප්‍රධාන ඉලක්කය දේශීයව කන්‍ය තෙල් සම්පත් සැපීම නෙවෙයි, පිටරටවලටත් ඒ වගේම ශ්‍රී ලංකා පැමිණෙන ගුවන් යානාවලට සහ ශ්‍රී ලංකාව ළඟින් යන නැව් වලට ඉන්ධන සැපීම තමයි ඒ තෙල් පිරිපාදුවේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ඊළඟට මම ඉන්දියාවට යෝජනා කරලා තියෙනවා ත්‍රිකුණාමලයේ
ඉන්දු ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් විදියට තෙල් පිරිපාදුවක් දාන්න. එතන මූලික ඉලක්කය තමයි ඉන්දියාවේ නැව් ටික සියල්ලම යන්නේ ලංකාව වටේන් ත්‍රිකුණාමලය ගාන. අර හම්බන්තොට ගාවින් යනවා චීන නැව් ටික, ඉන්දියානු නැව් ටික යනවා ත්‍රිකුණාමලය ගාන. ඒතර ඒතන අපි තනියෙන් පිරිපාදුවක් දාගෙන නැව් තෙල් හැදුවට වැඩක් නැහැ. මොකද ඉන්දියානු නැව ත්‍රිකුණාමලයට ගේන්න අපට හැකියාවක් නැහැ. ඉන්දියාව නැව ගේන්න පුළුවන් ඉන්දියාවට. ඔබ දන්නවා ඇති අලි හීලෑ කරාදී වල් අලියා හීලෑ කරන්න යවන්නේ හීලෑ අලියාව. අලියා තමයි අලියා අරන් එන්නේ. ඒ වගේ ඉන්දියානු වලව තමයි ඉන්දියානු නැව් ටික ගේන්න ඕනේ. චීන ලව තමයි චීන නැව් ටික ගේන්න. මේ බලශක්ති කේන්ද්‍රය සම්බන්ධයෙන් අපි මේ වෙන විට තෙල් නැව් අපි ගත්තොත් නැව් තෙල් සම්බන්ධයෙන් සමාගම් 13ක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. මේ කට්ටියත් එක්ක අපි සාකච්ඡාවට ගන්නවා කියලා ඔවුන්ට තිබ්බ මේ අපේ රටේ තියෙනවා අතනින් අනුමැතිය ගන්න ඕනේ මෙතනින් අනුමැතිය ගන්න ඒව සෑහෙනම ඉවත් කරා. නියාමක මම තමයි ඒ බලපත්‍රයට කොන්දේසි දාන්නේ. ඒ කොන්දේසි ගන්නාවක් අනවශ්‍යයි කියලා දැක්කේව මම ඉවත් කරා. ඊළඟට රස්තියාදු වීම තිබ්බේ ඒවා අපි කියමු ගේන කන්ටේනර් ඇප්‍රූවල් ගන්නවා වෙනුවට වසරකට එකපාරට බලපත්‍රයක් දෙනවා. යනාදී අපි ඒ නම්‍යශීලී වෙලා රෙගුලාසි ලිහිල් කරලා මේ වෙළඳපොළට තුළ ඉන්න අයට කාර්යක්ෂමව ජාත්‍යන්තරයේ දිනා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ වර්තමාන ඉන්ධන අවශ්‍යතාවයෙන් 25% අපේ රටේ නිෂ්පාදනය කරන්නේ පිරිපාදු කරන්නේ. ඊටු 75%ම ආනයනය කරනවා. ඒකට හේතුව තමයි අපේ තියෙන්නේ අවුරුදු 60කට වඩා පරණ තෙල් පිරිපාදුව. හැමදාම නවීකරණය ගැන කතා කරනවා මේ දක්වා වෙලා නැහැ. ඒ නවීකරණය සහ පුළුල් කිරීමේ කාර්යය සඳහා ඩොලර් බිලියන 3ක් නැත්නම් රුපියල් බිලියන 600ක දැවැන්ත මුදලක් යනවා. හැබැයි අපි වසර 60කට පස්සේ නව පිරිපාදුවක් හදන්නත් තියෙන පිරිපාදුව වැඩි දියුණු කිරීමත් සඳහා දැන් ශක්්‍යතා අධ්‍යයනය පටන් අරන් තියෙනවා. ඒක තව මාස 5කින් අවසන් වෙනවා. ඊට පස්සේ මේ වසර ඇතුළත අපි නව පිරිපාදුවේ වැඩ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අදත් අපි ඒ වගේම අපේ රටේ තියෙන තෙල් නල සුද්ධ එල්ල තියෙන්නේ. අවුරුදු 70ක් පරණයි. මේවා කාන්දු වෙනවා. ඒක නිසා පරිසර දූෂණයක් වගේ ලොකු අලාභයක් වෙනවා. ඒවා දැන් අර වසර 70ක් පරණ නිසා තියෙන තැන අමතක වෙලා මිනිස්සු ඒව උඩ ගෙවල් හදාගෙන. අවුරුදු 35 ගෙවල් වලට පරණයි. අපි ඉතින් මානුෂික වෙලා සමහරු මගෙන් ඇහුවා අනවසරින් පදිංචි වුණාම හොඳ ගයක් ඒ අයට දෙනවා කියන්නේ හරියට කසිප්පු පෙරන කෙනෙක් අහු වුණාම එයාට තැබෑරුමක බලපත්‍රයක් දෙනවා වගේ නේද කියලා. නමුත් අපි ඊට වඩා මානුෂික වෙලා අවුරුදු 35 හිටිය මිනිස්සු පාරට ඇදලා දානවා වෙනුවට ඒ අයට හොඳ ගෙවල් නාගරික සංවර්ධන අධිකාරියත් එක්ක කතා කරලා ලබා දීලා ඒ අයව අද යතුරු බාර දුන්නා. අපේ ගෙවල් ඉවත් කරලා තෙල් නල පද්ධතිය අලුත් කරනවා. එතනදී ඔබතුමා සඳහන් කළා 2003 වසරේදී ඉන්දියාවට ලබා දුණු ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකිය ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡාව සිදු කරලා තියෙනවා. මේ වෙනකොට ඔන්න මෙන්න දෙන්න තියෙන්නේ කියලා. කවද ඇත්තටම හම්බෙන්නේ? ඔව් ඇත්තම අපේ විස්තරාත්මක සාකච්ඡාවල් දෙනවා. ප්‍රතිපත්තිමය සාකච්ඡාව ඉවරයි. ඒ කියන්නේ ඒ තෙල් ටැංකි ශ්‍රී ලංකා කයින්ද තෙල් නීතිගත සංස්ථාවට 51% අයිතිය තියෙන 49ක් ඉන්දියානු සමාගමකට තියෙන සමාගමක් කරහා මේ තෙල් ටැංකි ටික වැඩි දියුණු කළ නඩත්තු කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අපි එකඟතාවයක් හදාගත්තා. ඉතින්දී ඉන්දියානු ආණ්ඩුව ඉතාම නම්‍යශීලී වුණා. මොකද 2017 දී 50% ලොකු වෙනසක් තියෙනවා. 51ක් තියෙන කෙනාට පාලන බලය ලැබෙනවා. රයිට් 50 තියෙදි කාටවත් නැහැ. ඉතින් වසර 55 සිට 99 දක්වා අත්සන් කරපු ගිවිසුම සම්පූර්ණයෙන් වෙනස් කරගන්න ඒ ගිවිසුම නොසලකා අපි විසින් යෝජනා කරපු කොන්දේසි යටතේ මේ සංවර්ධනය කරන්න ඉන්දියානු මහා කොමසාරිස්තුමා නම්‍යශීලීව එකඟ වුණා. ඒ වගේම ලංකාවේ ඉන්න LIOC සමාගම ලංකා IOC සමාගමේ නිලධාරීන් ඉතාම නම්‍යශීලීව ඉතාම සුහදව මේ ඉන්දියාවේ අපි රණ්ඩු වෙලා අර ඉන්දියාව ගෝවෙට ගහලා අල්ලගත්තා වගේ මේ තෙල් ටැංකි වලට අපි ගහලා අල්ලගත්ත එකක් නෙවෙයි. ඉතාම සෝදසි සාකච්ඡා කරලා කරුණු ගෙන හර දක්වලා තමයි මේක දිනාගත්තේ. ලේ බිඳක්වත් නොසෙල්වා දිනාගත්ත දෙයක් මේක. ඉතින් ඒක මම හිතනවා අපි ඉතාම සෝදවත්, ඉතාම තාර්කිකවත් සාක්ෂි සහිතව කරුණු දැක්වීමෙන් අපිට ඒ ජයග්‍රහණය කරගන්න පුළුවන් වුණා. ඉතින් මේ තෙල් ටැංකි ටික අපි ලබා ගත්තාන් පස්සේ ලෝක වෙළඳපොලේ මිල අඩු වුණාම දැන් අපිට පුරව ගන්න පුළුවන් නේද කියලා කට්ටිය හිතන්න පුළුවන්. දැන් මම කිව්වා තෙල් සංස්ථාවේ මූල්‍ය තත්ත්වයේ තියෙන භයානකකම නිසා අපි දැනට තෙල් ගේන්නේ දින 270කට ණයට අරන්. අද ගේන්නේ තව දින 270කින් ගෙවන්නම් කියලා. ඒකට හේතුව තමයි අර මං කිව්ව මූල්‍ය අර්බුදේ. ඉතින් තෙල් ටැංකි ටික ගෙනාවට අපිට තෙල් ටික ණයට ගන්න ඒ තෙල් ටැංකි පුරවන්න
මෙට්‍රික් ටොන් 10000ක් විතර එක ටැංකියක දාන්න පුළුවන්. ටැංකිය 99ක් තියෙනවා. ඒක පුරවන්න ගියොත් මත රටබංකොලොත් වෙනවා. අපිට වතුර වලින් මිසක් තෙල් වලින් නම් පුරවන්න අමාරුයි. වතුරත් අමාරුයි. එච්චර විශාලයි. ඒ නිසා මේක ප්‍රයෝජනට ගන්න නම් අනිවාර්යයෙන්ම අපිට ඒ ඉන්දු ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් කරා කරලා ඒතර අර ඉන්දියානු නැව් වලට තෙල් සැපීම ඉලක්ක කරගෙන තමයි අපිට මේ ව්‍යාපාරය කරන්න වෙන්නේ. ඉතින් අපේ ඉන්දියාවත් සමග ඉතා සෝදශීලීව ඒ සාකච්ඡා සිද්ධ වෙනවා. ඉතින් අපිට මේ ශ්‍රී ලංකාවට බහුතර කොටස් තියෙන සමාගමකට ඒ තෙල් ටැංකි ටික ලබා දෙන්න එකඟ වීම. දැන් තව වසර 18ක් තියෙනවා ගිවිසුම අවසන් වෙන්න. එහෙම තිබියදී ඔවුන් එකඟ වීම අපි ලැබපු විශාල ජයග්‍රහණයක් විතර අපි දකිනවා. එමෙතුමා අපි අවසන් විනාඩි කිහිපය තුල ඉන්නේ. ඔබතුමා සඳහන් කරනවා මේ 2020 සැප්තැම්බර් 25 වෙනිදා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට කලින් ලංකාවෙන් ඔබතුමාලා සූදානම් කියලා තෙලුයි ගැසුයි ගන්න. සම්පූර්ණ ඇත්ත. මොකද්ද ඔබතුමාලා මේ වෙනකොට කරන්නේ? ඔව් ඇත්තම ලංකාවේ අපි දැන් අවුරුදු 60ක් තිස්සේ එකක් අහනවා ලංකාවේ තෙල් සහ ගෑස් ඇත. හැබැයි ගොඩගත් කෙනෙකු නැත. ඉතින් මට මේ වගකීම් බාර දුන්නාට පස්සේ මම ඉස්සලාම කළේ මම විශ්වාස කරන බෞද්ධ දර්ශනය අනුව නම් දුකක් තියෙනවා නම් දුකට හේතු හොයන්න ඕනේ. නැත්නම් ඉතින් දුකින් මිදීමේ මාර්ගය පාද ගන්න බෑ. යනු මම හේතුව හෙව්වා. හේතුව හෙව්වා මම හොයාගත්තා තෙල් ආයෝජකයන් ඇවිල්ලා කතා කරාම ඔවුන් කතා කරන භාෂාව තේරුම් ගන්න පුළුවන් විශේෂ දැනුම තියෙන විශේෂඥයෝ අපිට නැහැ. අපි දැන්ට එහෙම දෙන්නෙක් බඳවගෙන තියෙනවා. ඉදිරියේදී ඇමතිවරයාට උපදෙස් දීමට තෙල් විශේෂඥයන්ගේ සැදුල්ලත් කමිටුවක් පත් කරනවා. වියදම් යන වැඩ. හැබැයි ඉතින් බිලිපිත්තට පණුවා මුනන්න අකමැති නම් මාළු අල්ල ගන්න හම්බෙන්නේ නැහැ. වී වපුරන්න ලෝභ වුණොත් වී අස්වැන්න ගන්න බැරි වෙනවා. ඉතින් යම් වියදමක් දරන්න වෙනවා. ඊළඟට බැලුවම අපේ ආණ්ඩුවට ගෑස් සහ තෙල් සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් නැහැ. ඒ අනුව අපි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අරගෙන 2020 ඔක්තෝබර් මාසෙදී අපේ ගෑස් ප්‍රතිපත්තියක් ගැසට් මගින් ප්‍රසිද්ධ කරා. දැන් ආයෝජකයා විශ්වාසයෙන් දන්න මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකක්ද? වැනෙන්නේ නැහැ ලියලම තියෙනවා. තුන්වෙනි එක ආයෝජකයෝ තෙල් ක්ෂේත්‍රය ආයෝජනය කරන්නේ ඩොලර් බිලියන්. රුපියල් මිලියන නෙවෙයි ඩොලර් බිලියන. මේ මහා දැවැන්ත ධන සම්භාරයක් යට කරන අය තමන්ගේ ආයෝජනයට සුරක්ෂිත කෙරෙන නීතිමය රාමුව බලාපොරොත්තු වෙනවා. එවැනි නීතිමය රාමුවක් ලංකාවේ නැහැ. අපි මේ නීතිමය රාමුව හදලා ඇමති මණ්ඩලයේ අනුමැතිය අරගෙන මේ වන විට නීති කෙටුම්පත්වරයා වෙත යවලා තියෙනවා මේක නීතිය සකස් කරන්න. අපි හිතනවා අප්‍රේල් මාසේ අග වෙන විට මේ නීතිය පාර්ලිමේන්තුවට ගෙන්න අපට හැකියාව ලැබෙයි කියලා. ඉතින් මේ තුනම තිබ්බට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා අලුතෙන් දැතර ආයෝජකයට තිබ්බ ප්‍රශ්න ටික විසඳලා. දැන් අපිට විශ්වාසයෙන් ඉල්ල කීත හැකි ආයෝජකෙනි එහි පස්සිකෝ එව බලව මෙන්න බඩු තියෙනවා කියලා. මෙතෙක් කල එව කිව්වා බලව කිව්වා කවුරුවත් ඇවිල්ලා බැලුවේ නැහැ. ඇයි? ඒ අවශ්‍ය මූලික સિદ્ધාන්ත ටික නොකරයි අපි රුපියල් කෝටි ගණන් වියදම් කරලා දැවැන්ත මාර්ග සංදර්ශන කරලා ප්‍රචාරය කරලා ආයෝජකයට එන්න කියන ආයෝජකයා එන්නේ නැහැ. අපි වරදින්නේයි කියලා බලන්නේ නැතුව නැවත වැඩිම කරනවා. අයින්ස්ටයින් වරක් ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්වා if you repeat the same test under the same conditions expecting different results you are insane. අපේක සිංහලෙන් කිව්වොත් ඔබ එකම කොන්දේසි යටතේ එකම පරීක්ෂණය කරමින් වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නම් ඔබට පිස්සුය කියලා. වෙනස් ප්‍රතිඵලයක් ලැබෙන්න නම් කොන්දේසි වෙනස් කරන්න, තත්ත්වයන් වෙනස් කරන්න ඕනේ. ඒ අනුව අපි තත්ත්වයන් වෙනස් කරලා තියෙනවා. ප්‍රශ්න තුනම විසඳලා තියෙනවා. ඒ නිසා අපි හිතනවා මේ අවුරුද්දේ කරන ලෝකයේ ආර්ථිකය කඩා වැටුණත් අපිට සාර්ථක ආයෝජකයන් හොයාගන්න පුළුවන් වෙයි කියලා. මොකද 2011 අපි ලින්ක් 4ක් හැරුවා. තෙල් ලින්ක්. 4න් 3ක්ම සාර්ථකයි. ඔබ දන්නවද සෞදි අරාබියේ සාර්ථක වෙන්නේ 7ට 1යි. ඒක තමයි ලෝක සම්මතේ. ලින්ක් 7ක් හැරුවොත් එකක තමයි තෙල් තියෙන්නේ. නෝර්වේ තෙල් හොයාගන්න ලින් 31ක් හරන්න වුණා. අපේ හාරපු පළවෙනි 4න් 2ක ගෑස් තියෙනවා. එකක තෙල් තිබෙන බවට ලක්ෂණ පෙන්වලා තියෙනවා. වියලි ලිඳක් තුනේ එකක් පමණයි. මේ අර ගෑස් තියෙන ලින් දෙකෙන් කිලෝමීටර් 3ක් විතර පොළොව යට ගියාම බැරකියුඩා කියන ලිඳේ වසර 30ක් කියන්නේ මෙගාවොට් 1000ක විදුලි බලාගාරයක් වසර 30ක් පවත්වාගෙන යන්න අවශ්‍ය ගෑස් නිදියක් තියෙනවා. අනිත් එකේ ඩොරෝඩා එකේ මෙගාවොට් 300ක විදුලි බලාගාරයක් වසර 10කට පවත්වාගෙන යන්න අවශ්‍ය ප්‍රමාණවත් ගෑස් තියෙනවා. එතකොට මේ මහා සම්පත පොළොව යට තියාගෙන අපි ලෝකෙට ණය වෙමින් සල්ලි නැහැ මාර වැඩේ කියා හිඟා කමින් ජීවත් වෙනවා. දැන් අර ඔබතුමා සඳහන් කරපු ওই ලින් එකේ තියෙන දේවල්
මේ වෙනකන් ගන්න බැරි වෙලා තියෙන හැටි ප්‍රයෝජනට ගන්න බැරි වෙලා තියෙන ආයෝජකයන් ඇවිල්ලා නැති අර ඔබතුමා මූලිකව සඳහන් කරපු ප්‍රතිපත්තියක් නැතිකමද? අනිවාර්යෙන්. දැන් ප්‍රතිපත්ති නිර්මාණය කරලා පස්සේ ඔබතුමා සක්‍රියව මේක ජාතික ආර්ථිකයේ ආදායමක් එකතු වෙන විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. දැන් හත් දෙයිනේ දැන් මේ ගෑස් තියෙනවා කියලා මහ පොළොව යට තියෙද්දි. හැබැයි ඒ ටික ගොඩ ගන්න අවශ්‍ය මහා ධන සම්භාරයේ මිනිස්සු ගේන්න අකමැති වෙන මොකක් හරි හේතුවක් තියෙන්න බෑ. ඒ හේතු ටික හොයලා ඔබ විශ්වාස කරන්න මම අලුතෙන් නිර්මාණය කළේ කයින්ජ තෙල් සංවර්ධන අධිකාරියේ පනත් කෙටුම්පත මම නිලධාරීන් සමග විතරක් නෙවෙයි. ලංකාවේ ඉන්න විශේෂඥයන් එක්ක විතරක් නෙවෙයි අනාගතයේ ලංකාවට එන්න ඉඩ තියෙන ලෝකයේ ප්‍රධාන තෙල් ආයෝජකයන්ට පෙන්නුවා. ඕගොල්ලන්ගේ පැත්තෙන් කියන්නේ මේකේ තියෙන අඩුපාඩු මොනවද? ඒ අයගේ යෝජනාත් පනතට අඩංගු කරලා තමයි පනත් කෙටුම්පත් සකස් කරලා තියෙන්නේ. ඒ නිසා ආයෝජකයා විසින් තමන්ගේ මුද්‍රාව තබා අනුමත කරන ලද දෙයක් තමයි අපි නීතිය බවට පත් කරන්න යන්නේ. ඔබතුමාලා කවද්ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා අනුමත කරලා තියෙන සංකල්පීය පත්‍රිකාව ඒක නීති කෙටුම්පත් සම්පාදක සේනාවේ නීතිය බවට පත් කරමින් තිබෙනවා. සාමාන්‍ය කොයි කාලෙ වෙනකොට ඔය පූර්ණ වැඩ කටයුතු අවසන් වෙයිද? මම බලාපොරොත්තු වෙනවා අප්‍රේල් අග වෙනකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා. අප්‍රේල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ඔය පනතට ඔබතුමාලට අප්‍රේල් මාසේ ලැබුණොත් අනුමැතිය මැයි වෙනවා කියමු. හරි මැයි වෙනවා කියමුකෝ. ඔබතුමාලා සූදානම් වෙන ආයෝජකයන් කියලා කොයි කාල සීමාවක? ජූලි අගෝස්තු වෙනකොට අපිට පුළුවන් වෙයි. එතකොට ලෝකේ පුරා ව්‍යාප්ත ලංසු කැඳවීමක් කරන එකට අවශ්‍ය මූලික දේවල් මේ දවස්වල කරනවා. ඇත්තම මේ සතියාන්තයේ ලෝකයේ තියෙන ප්‍රධානම තෙල් සම්බන්ධ සංග්‍රහව තමයි අප්ස්ට්‍රීම් කියන්නේ. ඒකේ මෙවර සංග්‍රහයේ ප්‍රධානම සම්මුඛ සාකච්ඡාව යන්නේ මගේ. අපි මේ කරපු වෙනස්කම් ගැන ලෝක ආයෝජකයන් ඒක හරහා දැනුවත් කරනවා. ඊළඟට ලෝකයේ ඉන්න ප්‍රබලම තෙල් ආයෝජකයන් අපේ ලෝකයේ ඉන්න ලොකුම ධනවතුන් සහ තෙල් ඇමතිවරුන් අමතන සෙරාවීක් කියලා තියෙන තෙල් කර්මාන්තයේ තියෙන ලොකුම ආයෝජන සමුළුවේ මටත් කතාවට ආරාධනයක් තියෙනවා. මම එතනදී මේ අපි කරලා තියෙන වෙනස්කම් පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කරන්න බල බිල් ගේට්ස් මාත් සමග මේ සමුළුව අමතනවා. ඒ වගේ දැවැන්ත සමුළුවක්. ඉතින් ඒ ලෝකයේ අපි කියන්නේ මේ ජූලි මාසයේදී නැගිටලා එකපාරට දැන් අපි විකුණනෝ කියන්නේ නැහැ. අපි දැන් ඉඳන්ම ලෝක ආයෝජක ප්‍රජාවේ තෙල් කර්මාන්තයේ ආයෝජක ප්‍රජාවේ ඔළුව සකස් කරමින් යන්නේ. ජූලි අපි එනකොට ඒ අය දතකට මැදගෙන ඉන්න ඕනේ ලංකාවට එන්න බලාගෙන. ඒ නිසා තැටිය රත් කරන්න නැතුව රොටිය පුච්චන්නකෝ පිච්චෙන්නේ නැහනේ. අපි දැන් තැටිය දුම් දබමින් අලු පිමිපින් මේක දැන් රත් කරමින් පවතින්නේ. එතකොට ජුලයි වෙනකොට ගානට රත් වෙලා තියෙන රොටිය පුච්ච ගන්න. දැන් මාස දෙකකට විතර කලින් ඇමතුම ඔබතුමාට දකින්න ඇති ආපු ප්‍රවෘත්තියක් තමයි මේ රත්තරන් නිදියක් තියෙනවා. මේ නිදිය රත්තරන් ටික ගොඩ ගත්තට පස්සේ ලංකාවේ ණය ඔක්කොම ගෙවන්න පුළුවන්. ලංකාවේ සිංගප්පූරුවක් කරන්න පුළුවන් කියලා කියපු කතාව. හැබැයි සභාපතිතුමා හම්බෙලා කරපු සමුහ සාකච්ඡාවෙත් කියපු කතාවක් තමයි 18% තමයි රත්තරන් තියෙන්නේ කියලා. මෙන්දී. ඒ කතාවෙන් සමහරලාට අර පූර්වෙහි කියපු කතාව අවලංගු වෙලා ගියා. දැන් ඇමතුමා කියන කතාවත් එක්ක අපි බලාපොරොත්තු තියාගෙනමු අගෝස්තු විතර වගේ වෙනකොට අපේ රටෙන් තෙල් ගන්න පුළුවන් වේද? ඒ වෙනුවෙන් සක්‍රියව ක්‍රියාත්මක වේද කියලා. ඒ එසේනම් මම සුරංගනා කතා කියලත් නැහැ, කියන්න බලාපොරොත්තුකුත් නැහැ. මා හැමදාම කතා කරලා තියෙන්නේ සාක්ෂි සහිතව, විද්‍යාත්මක ප්‍රවේශයක් සහිතව. ඒ විද්‍යාත්මක ප්‍රවේශයේ භාවිතාව සිද්ධ වෙනකොට අපි ආයි මුණ ගැහිලා කතා කරමු එවටම. කොහොමද තෙල් ගන්නෙ? කොහොමද තෙල් ආයෝජනය කරන්නේ? කොහොමද රටේ ආර්ථිකයට මේක සක්‍රියව දායක කරගන්නේ කියන කාරණේ සම්බන්ධව අපි කතා කරමු. බෙහෙවින් ස්තුතියි. ඔබතුමා සම්බන්ධයෙන් අද සහභාගීත්වයේ තුල කතා කරන්න අපි සූදානම්ෙන් හිටපු මාතෘකාවක් අපිට කතා කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. කතා කළ යුතු මාතෘකාවක් අපි ඉදිරි දිනක මුණ ගැහිලා කතා කරමු එවටම. අපි ඔබතුමාලාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා පිළිබඳව අපි කතා කරුවා. ඒත් මේ ඊටාම ආකර්ෂණීය යෝජනා මාලාවක් බවට අද පත් වෙලා තිනවා. රටේ සංවාදයට ලක් වෙන යෝජනා මාලාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මා ඒ ගැන කතා කරන්න හරිම කැමතියි. අපි නුදුරු දිනයකම හමු වෙලා ඒ ගැන රට දැනුවත් කරමු. කතා කළම යුතුයි. රටේ නම වෙනස් කරන්න ඔබතුමාලා යෝජනා කරලා තිබ්බා. එතනින් අපි සාකච්ඡාව පටන් ගන්න යලි දවසක මුණ ගැහෙමු. බොහොම ස්තුතියි අද තීරණයට සහභාගී සම්බන්ධයෙන්. අයවන් කරමුතුමාලා සමුදෙන්නේ. අපි සමුගන්නවා යලි මුණ ගැහිම ලබට බදාදා රාත්‍රී 10ට තීරණය. අයිබෝන්.